පහුගිය සතිවල අධ්‍යයනය කළා ආබ්‍රහම්ගේ ජීවිත කතාවේ පියවරෙන් පියවරට කරුණු අධ්‍යයනය කරමින් පැමිණුණා. ඒ යටතේ අපි ඉදිරි කොටස් වලටත් අපේ අවධානය යොමු කරමු. දැන් පරණ ගිවිසුම සහ නව ගිවිසුම ගැන අපි අහලා තිබෙනවා. පරණ ගිවිසුම තිබෙනවා, නව ගිවිසුම තිබෙනවා. දැන් පරණ ගිවිසුම ආරම්භ වෙන්නේ කොහේද? කොතනින්දලද පරණ ගිවිසුම ආරම්භ වෙන්නේ? අන්න ඒක අද අපි බලන්න සූදානම් වෙනවා. මේ ආබ්‍රහම්ගේ ජීවිත කතාවෙම ඉදිරි කොටස් අපි අද සවිස්තරාත්මකව අධ්‍යයනය කරන්නට සූදානම් වෙනවා. මේ වෙලාවේ අපි බලන්නේ ආබ්‍රහම්ගේ ජීවිත කතාව තුල තමයි විස්තර වෙන්නේ පැරණි ගිවිසුමේ ආරම්භය සිදු වුණු විදිහ. පැරණි ගිවිසුම ආරම්භ වෙන්නේ ඇත්තටම උත්පත්ති මුල් පරිච්ඡේදයෙන් නෙමෙයි. ඒක පැරණි ගිවිසුමට අදාළ ලියවිල්ලක්. හැබැයි පැරණි ගිවිසුම ඒ අදාළ කරන ගිවිසුම ආරම්භ වෙන්නේ ආබ්‍රහම් සමග. ආබ්‍රහම් සමග ආරම්භ වුණු එම ගිවිසුම පිළිබඳව විස්තර වෙනවා උත්පත්ති පොතේ 17 වෙනි පරිච්ඡේදයේ. බයිබලයේ කියවන අය උත්පත්ති 17 18 ආදී ඒ ඉදිරියට තියෙන පරිච්ඡේද පෙරලලා තියාගන්න. උත්පත්ති 17 වෙනි පරිච්ඡේදයේ 9 වන පදයේ සිට 14 වන පදේ දක්වා විස්තර වෙනවා මොකද්ද පරණ ගිවිසුම කියලා කියන්නේ. අපි කියන මේක පරණ ගිවිසුම. මේ අලුත් ගිවිසුම. අපි ඉන්නේ අලුත් ගිවිසුමේ මේ ව්‍යවස්ථා තියෙන පරණ ගිවිසුමේ අපි අහලා තිබෙනවා පරණ ගිවිසුම කියලා එකක් ගැන අහලා තියෙනවා. ගොඩක් අය හිතන්නේ පරණ ගිවිසුම කියලා කියන්නේ මේ අලුත් මේ මතෙව් පොතට කලින් තියවෙන පොත් ටික තමයි පරණ ගිවිසුම කියලා හිතන්නේ. ඒක නෙමෙයි පරණ ගිවිසුම. ඒ පරණ ගිවිසුමට අදාළ ලියවිලි. එතකොට ගිවිසුම මොකද්ද? ගිවිසුම මොකද්ද කියලා බලා ගන්න අපිට උත්පත්ති 17ට යන්න සිදු වෙනවා. උත්පත්ති 17 9 ඉඳලා 14 දක්වා අපි කියවමු. අපි බලමු මොකද්ද පරණ ගිවිසුම කියලා. තවද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹෙන් පසුව සිටින නුඹේ වංශයද තමන්ගේ පරම්පරාවන්හි මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතුය. මාද නුඹලා සහ නුඹෙන් පසු නුඹේ වංශයද අතරෙහි නුඹලා විසින් ආරක්ෂා කළ යුතු මාගේ ගිවිසුම නම් නුඹලා අතරෙහි සියලු පිරිමින් චර්මච්ඡේදය කිරීමය. නුඹලා නුඹලාගේ චර්මාග්‍ර මාංශයෙහි ඡේදය කරනු ලබන්නුය. ඒක මා සහ නුඹලා අතරෙහි ඇති ගිවිසුමක ලකුණක් වන්නේය. නුඹලාගේ පරම්පරාවන්හි නුඹලා අතරෙහි ගෙයි උපන් තැනැත්තා හෝ නුඹේ වංශයෙහි නොවෙන්නා වූ විදේශිකයෙකුගෙන් මිලයට ගන්නා ලද තැනැත්තා හෝ 8 දවසක් වයස් වූ සියලු පිරිමි චර්මච්ඡේදය කරනු ලබන්නෝය. නුඹේ ගෙයි උපන් තැනැත්තාද නුඹ විසින් මිලයට ගන්නා ලද තැනැත්තාද චර්මච්ඡේදය කරනු ලබන්නට ඕනෑය. මෙසේ මාගේ ගිවිසුම සදාකාල ගිවිසුමක් පිණිස නුඹලාගේ මාංශයෙහි පවත්නේය. තමාගේ චර්මාග්‍ර මාංශය ඡේදය නොකරන ලද අචර්ම ඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනග කෙරෙන් සිත දමනු ලබන්නේය. ඔහු මාගේ ගිවිසුම කඩ කළේයයි කීසේක. හරි. දැන් මෙතන විස්තර වෙනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක කළ ගිවිසුමක් සඳහා ගිවිසුමේ සලකුණක් නියම කළා. මොකද්ද දීපු සලකුණ? ඒක අපි දන්නවා චර්මච්ඡේදනය කියන සලකුණ. තමාගේ මාංශයේ චර්මාග්‍ර ඡේදනය කරන්න කියලා ඒක ඊශ්‍රායල්වරු, ඒ කියන්නේ යුදෙව්වරු සහ වර්තමානයේ මුස්ලිම්වරුත්, ඒ කියන්නේ ආබ්‍රහම්ගෙන් පැවත එන සියලු දෙනා මෙන්න මේ ආබ්‍රහම්ගෙන් පැවතගෙන එනවා කියලා දන්න හැම කෙනෙක්ම මෙන්න මේ සලකුණ ඔවුන්ගේ මාංශයේ දකින්න පුළුවන්. ඒක ඇවිල්ලා ඒක තමයි ගිවිසුමේ සලකුණ. ඒතකොට ගිවිසුම මොකද්ද? දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක කළ ගිවිසුම තමයි ආබ්‍රහම්ගේ වංශයට ආශිර්වාද කරනවා. ආබ්‍රහම් තුලින් නික්මෙන, ආබ්‍රහම් තුලින් උපදින දරුවන්ට, ඒ දරුවන්ගේ දරුවන්ට
අන්න ඒ විදිහට ආබ්‍රහම් තුලින් උපත ලැබූ සියලු පරම්පරාවන් වලට දෙවියන් වහන්සේගේ රැකවරණය සහ ආශිර්වාදය ලබා දෙනවා කියන එක තමයි ගිවිසුම. දැන් පැහැදිලිද ගිවිසුම? මොකද්ද පරණ ගිවිසුම? ආබ්‍රහම්ගෙන් උපදින සියලු දෙනා දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස සලකනවා. ආබ්‍රහම්ගෙන් උපදින අයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙනවා. මේක තමයි පරණ ගිවිසුම. මේ ගිවිසුමේ සලකුණ තමයි චර්මච්ඡේදනය කියලා කියන්නේ. තේරුණා? ඒතර දැන් මේ දක්වා බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ පරණ ගිවිසුම කියලා කියන්නේ මේ පරණ පොත් ටික. ඒක නෙමෙයි. පරණ ගිවිසුම කළේ ආබ්‍රහම් එක්ක. ආබ්‍රහම් එක්ක කළේ එයාගෙන් උපදින අය තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ. තේරුණාද? දැන් ඔය පරණ ගිවිසුම තිබුණා නම් අපි එක්කෙනෙක්වත් දෙවියන් වහන්සේගේ දරුවන් නොවේ. ඇයි? අපි දැන් ඔයාලා ගොඩාක් අය අපි බොහෝ දෙනා අපි ආබ්‍රහම්ගෙන් ආවද නැද්ද හොයන්න බෑ දැන්. හැබැයි බහුතරයක් ලෝකේ තව ජාතීන් සිටියා. ඒ ගොඩක් අය ආබ්‍රහම්ගේ වංශය තුලින්ම ඉපදුන අය නෙමෙයි. ඒ නිසා ඒ එක්කෙනෙක්ටවත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලැබීමේ අවස්ථාව නැති වෙනවා. ආබ්‍රහම්ට මුලින්ම දරුවන් දෙදෙනෙක් ලැබුණා. මුලින්ම එයා ඉස්මායිල්ව දෙවියන් වහන්සේ කියන්නේ නැතුව ඉස්මායිල්ව ලබාගත් විදිහ අපි අධ්‍යයනය කළා. හැබැයි පසුව දෙවියන් වහන්සේ ඉස්මායිල්ටත් අසාධාරණයක් කළේ නැහැ. ඉස්මායිල්ටත් ආශිර්වාද කරනවා කියලා කිව්වා. හාගර් එතන ඇති වුණු පීඩාවන් දරා ගන්න අකමැත්තෙන් එයා පැනලා යද්දී දෙවියන් වහන්සේ කිව්වා නෑ ගිහිල්ලා ඉන්න ආබ්‍රහම් එක්ක මම ඉස්මායිල්ටත් ආශිර්වාද කරනවා කියලා කිව්වා. ඉතින් දෙවියන් වහන්සේ ඉස්මායිල්ටත් ආශිර්වාද කළා. ඉස්මායිල්ගෙන් තමයි යුදෙව් නොවන දෙවියන් වහන්සේව හඳුනන අනෙකුත් ජාතීන් බිහි වෙන්නේ. විශේෂයෙන්ම අපි මේ කාලේ දන්නවා මුස්ලිම් ජනතාව. ඒ තුලින් තමයි ඒක තමයි මූල ආරම්භය. ආබ්‍රහම් තමයි එයාලගේ පියා විදිහට සලකන්නේ. ඉස්මායිල්. දෙවියන් වහන්සේ කිව්වා ඒගොල්ලොත් එක්කත් මං ඉන්නවා. ඒගොල්ලොත් මාව අඳුරනවා. ඒගොල්ලන්ටත් මම ආශිර්වාද කරනවා. මේ පොළවෙන් භූමියෙන් ඉස්මායිල්ට ආශිර්වාද කරනවා. ඉස්මායිල්ගේ වංශයට ආශිර්වාද කරනවා කියලා කිව්වා. ඒ අනුව අද දක්වාම පොළවේ ඉස්මායිල්ගේ වංශිකයන් ආශිර්වාද ලබා තිබෙනවා. හාගර්ට මේක කියද්දී කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ ඉස්මායිල්ට ආශිර්වාද ලැබෙයිද කියලා ක්‍රමයක් විශ්වාසයක් තිබුණේ නැහැ. හැබැයි ඒ වගේම තමයි ආබ්‍රහම්ගෙන් ඒ හැටි උරුමයක් ඉස්මායිල්ට ලැබුණෙත් නැහැ. ඒ වුණාට දෙවියන් වහන්සේ හාගර්ට කිව්වා දැන් ඉස්මායිල් කියන්නේ ආබ්‍රහම්ගේ දරුවෙක් නිසා මම ඉස්මායිල්ට ආශිර්වාද කරනවා කියලා කලබල නොවී ඉන්න කියලා කිව්වා. ඒ අනුව හාගර් යටහත් වෙලා ඉස්මායිල්ව හදා වඩා ගත්තා. පසු කාලීනව දෙවියන් වහන්සේ ඉස්මායිල්ට ආශිර්වාද කළා. ඉතින් දෙවියන් වහන්සේ දෙයක් කිව්වොත් ඒක අනිවාර්යෙන් කරනවා. අපිට මුලදී පේන්නේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා. ආබ්‍රහම්ගෙන් උරුමයක් ලැබුණෙත් නැහැ, වෙන දෙයක් ලැබුණෙත් නැහැ. හැබැයි ඉස්මායිල් වරු ලෝකේ වෙළඳාම අල්ලගත්තා. ඒ පමණක් නොවේ. පසු කාලීනව ඔවුන් ලෝකේ වැඩිම khනිජ තෙල් ආකර ඔවුන්ට දෙවියන් වහන්සේ ලබා දුන්නා. දැන් දෙවියන් වහන්සේ ලබා දීපු දේවල් එයාලට දුන්නා. එයාලා බැලුවා කොහෙද අපි එයාලට ඉන්න උනේ මහා කාන්තාරයක් මැද. ඔය මැද පෙරදිග රටවල්. මහා කාන්තාර ප්‍රදේශක එයාලට ඉන්න උනේ කිසිම ශාස්ත්‍රීය කමක් නැහැ. වගාවක් කරන්න බෑ. හොඳ දේශගුණයක් නැහැ. දිගටම පෑවිල්ල මහා කාන්තාර ප්‍රදේශ. කිසිම සෞම්‍ය දේශගුණයක් නැති කිසි දෙයක් හැදුවට හැදෙන්නේ නැති පළාතක්. එයාලා කාලයක් බලාගෙන ඉන්නේ නැතිද අපි වගේම හෝ දෙවියන් වහන්සේ දෙනවා කිව්වට කොහෙද දැන් ඉස්මායිල්ගේ වංශයට මොකද්ද දීපු ආශිර්වාදය? මේ කාන්තාරේද? මේ දූවිලි පිරුණ වැලි කුණාටු පිරුණ මේ කාන්තාරේද ආශිර්වාදය? කොහේ දෙනවා කියපු දේ එයාලා කල්පනා කර කර ඉන්නේ නැති. දැන් හාගර්ට ආශිර්වාද හාගර්ට දෙවියන් වහන්සේගේ දූතයා මුණ ගැහිලා කතා කරපු විදිහ අපි පහුගිය දවසේ බැලුවා. ඒකේ විස්තර වෙනවා හාගර්ට දෙවියන් වහන්සේ කියද්දී කියනවා මම ඉස්මායිල්ගේ වංශය පොළවේ අනිකුත් සියලු වංශවලට වඩා ඉදිරියෙන් තියෙනවා. අර ආර්ථිකව ඉදිරියෙන් තබනවා කියලා ඒ පොරොන්දුව ලබා දුන්නා. අපි
ඒක බැලුව එක සැරයක් කලින් මේ හාගර්ගේ සැඟවී යාම සහ ඉස්මායිල්ගේ උප්පැන්නේ කියන 16 වෙනි පරිච්ඡේදය විස්තර වුණා. ඒකේ උත්පත්ති 10 ඉඳලා විස්තර වෙනවා. තවද ස්වාමින් වහන්සේගේ දූතයා නුඹේ වංශය ගණන් කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝ සෙයින් වැඩි කරන්නේ මේ ඇයට කීසේක. ස්වාමින් වහන්සේගේ දූතයා බලව නුඹ ගර්භණීව පුත්‍රයෙකු වදන්නීය. ස්වාමින් වහන්සේ නුඹේ පීඩාව ඇසූ හේයින් ඔහුට ඉස්මායිල් යන නාමය තබාපන්න. ඔහු වල් කොටලුවෙකු වැනි මිනිසෙක් වන්නේය. ඔහුගේ අත කාහටත් විරුද්ධ වන්නේය. කාගේ අතත් ඔහුට විරුද්ධ වන්නේය. ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි වාසය කරන්නේ යයි කීසේක. ඇත්තටම මේකේ හරිම අදහස ඉස්මායිල් අනෙකුත් සියලු සහෝදරයන්ට වඩා ඉදිරියෙන් වාසය කරනවා කියලා තමයි මේ පොරොන්දුව දෙන්නේ. ඒකට හේතුව දැන් ආබ්‍රහම් දෙවියන් වහන්සේගෙන් අහන්න නැතුව හරි මේ පළවෙනි පුත්‍රයාවනේ ලබා ගත්තේ. ඉතින් ඒ නිසා ඉස්මායිල්ට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ. ආබ්‍රහම්ගේ වංශය දැන් පොරොන්දුවක් තියෙනවා. ආබ්‍රහම්ගෙන් එන වංශයට ආශිර්වාදය තිබෙනවා. ඒ නිසා ඊසාක් එක්ක ගිවිසුම පිහිටුවත් ආබ්‍රහම්ට ලැබුණු පළවෙනි පුතා තමයි ඉස්මායිල්. ඒ නිසා කිව්වා මේ කරන්න දෙයක් නැහැ. මෙයා පොළවේ අනිත් ජාතීන් ඔක්කොට වඩා ඉස්සරහින් ඉන්න වෙනවා. මෙයාලා ආර්ථිකව අනිකුත් බොහෝ දේවල් වලින් මේගොල්ලෝ ඉස්සරහට එනවා. ජාතියක් හැටියට ශක්තිමත් වෙනවා, ඉදිරියට එනවා. ඒ ආශිර්වාදය දෙවියන් වහන්සේ දැන් බලන්න යුදෙව්වරු පොඩ්ඩයි. මුස්ලිම්වරු කොච්චරද? ලෝකේ හැම රටකම කොච්චර ජනතාවක් ඉන්නවද? ඒක තමයි අයියා. ඉස්මායිල් කියන්නේ පළවෙනියා කුළුඳුලා. ඒ නිසා දෙවියන් වහන්සේ එයාට බ්ලෙස් කරා, අරයටත් වඩා කරන්න දෙයක් නැහැ. ගිවිසුම පිහිටෙව්වේ ඊසාක් එක්ක. ජේසුස් වහන්සේ පැමුණුනේ ඊසාක් එක්ක. ඒ හැමදේම හරි. ඊසාක් කියන ඊශ්‍රායල් වංශය ඔහුගෙන් පැවතුණු ඒ වංශයත් එක්ක තමයි දෙවියන් වහන්සේගේ අනෙකුත් සැලසුම්. හැබැයි ඉස්මායිල්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කළ බව මේ සඳහන් වෙනවා. එතකොට දැන් ඉස්මායිල්ගේ වංශයත් මෙන්න මේ කියපු ගිවිසුම තුල තමයි රැඳී සිටියේ. ඒ ගිවිසුමට ඇතුල් වුණා. ඒ අනුව ඉස්මායිල්ගේ වංශයත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබුවා. ඉතින් කාලයක් තිස්සේ වුණුත් කල්පනා කර කර හිටියා කොහෙද මේ කියපු ආශිර්වාදය? හැබැයි දෙවියන් වහන්සේ කාලයකට පස්සේ දැන් මේ මෑත ඉතිහාසික දෙවියන් වහන්සේ උන්ට ලෝකේ තිබුණු විශාලම ඛනිජ තෙල් ආකර පෙන්වනු ලැබුවා. ඔවුන් බැලුවා හැරුවට වතුර එන්නේ. තව යටට හැරුවා. ඒත් ඔන්න යාන්තා යටට හාරගෙන යනකොට යාන්තා වතුර පොදක් තියෙනවා. ඉතින් යාලා හරි ගැඹුරට ලිං හාරලා තමයි වතුර ටිකක් හරි හොයාගත්තේ. හැබැයි දෙවියන් වහන්සේ උන්ට මඟ පෙන්නුවා. තව ටිකක් යටට හාරලා බලන්න. මොනවද හම්බුනේ එතකොට? අද ලෝකේ සියලු වෙළඳ ආර්ථික බලය හසුරවන ඛනිජ තෙල් නිදි මේ ඉස්මායිල්ගේ වංශයට තමයි හමු වුනේ. ඊශ්‍රායල් වරුන්ට නෙමෙයි. ඉස්මායිල්ගේ වංශයට මේවා ලැබුණා. ලැබුණා කියන්නේ දෙවියන් වහන්සේ දුන්නා. මුල් කාලේ ඒවා පේන්න තිබුණ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ අසාධාරණයක් කළේ නැහැ ඉස්මායිල්ට. ඒ උන පොරොන්දුවේ හැටියට ආශිර්වාද කළා. දැන් ඔබටත් මෙහෙම තමයි. දෙවියන් වහන්සේ ඔබට සමහර දේවල් පොරොන්දු වෙලා ඇති. උන්වහන්සේ ඔබ සමග ගමනක් යන පටන්ගෙන ඇති. හැබැයි මුල් කාලේ මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ඔබට කෝ දෙවියන් වහන්සේ තියපු ආශිර්වාද කොහෙද? දැන් ඊශ්‍රායල් වරු හතර වටේ බලන්නේ නැති මේ ඉස්මායිල්ගේ වංශය. අපේ තාත්තගේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කිව්වා කොහේ ආශිර්වාදේ කියලා වුණ හතර දිබ්බාගේ බලන්නේ නැති. හැබැයි හතර දිබ්බාගේ බැලුවට දෙවියන් වහන්සේ ඔවුන් නොබලපු තැනකින් ඔවුන්ට ආශිර්වාදේ නිදහස් කරලා දුන්නා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන විදිය, ඔබව උසස් කරන විදිය, ඔබව වර්ධනය කරන විදිය ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ සැලැස්ම මේ වෙලාවෙත් තියෙනවා. පැහැදිලිද? ඔයත් එක්ක දෙවියන් වහන්සේ කරන්න යන සැලැස්ම, ඔයාට දෙවියන් වහන්සේ දෙන්න යන ආශිර්වාදය, ඔයාට දෙවියන් වහන්සේත් එක්ක කරන්න යන සැලැස්ම තුල හරියට රැඳිලා හිටියොත් දෙවියන් වහන්සේ ආව උසස් කිරීම, ඔයාට දෙන සියලු වරප්‍රසාද මේ මොහොතේ දෙවියන් වහන්සේගේ අතේ තියෙනවා. දැන් ඉස්මායිල්ට මේ කතාව හාගර්ට මේක ඉස්මායිල් උපදින්න කලිනුත් කියන්න කලින් මැද පෙරදිග යට තෙල් ආකර තිබුණා. හැබැයි එයාලා දැක්කේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේක පස්සේ පෙන්නුවා නියම කාලේ ආවම. ඒ නිසා ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලට දැන් දෙන ආශිර්වාදේ දෙවියන් වහන්සේ මේ අතේ තියන් ඉන්නේ. ඔයාව කොහොමද ගොඩනගන්න ඕන? ඔයාට මොකද්ද දෙන්න ඕන? කොයි කාලෙද? නිසි වයස, නිසි කාලය සම්පූර්ණ වෙනකොට ඔයාට දෙන්න ඕන ආශිර්වාදේ දැන් තිබෙනව දෙවියන් වහන්සේ ළඟ.
කොහෙද තියෙන්නේ? කොතනද? කෝ ඇයි එහෙනම් පෙන්වන්නේ නැත්තේ? වාට පෙන්න ඉන්න දෙයක් නැහැ. අදාළ කාලෙදී, අදාළ දවසේදී දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාදය ඔබේ අතට ලබා දෙයි. එතකන් ඉවසීමෙන් දෙවියන් වහන්සේ දුන්න සැලැස්මනුව ගමන් කරන්න. ඉස්මාኤल සැලැස්මට අදාළත් නැහැ. ඒ වුණත් දෙවියන් වහන්සේ ඔහුට උණ පොරොන්දුවේ හැටියට ආශිර්වාද කළා. ඉන් පසුව අපි දකිනවා මෙන්න මේ ගිවිසුම තමයි ආබ්‍රහම් එක්ක උන්වහන්සේ ඇති කරගන්නේ. ආබ්‍රහම් ගෙන් බිහිවෙන වංශය දෙවියන් වහන්සේගේ දරුවෝ. මේක තමයි ගිවිසුම. හැබැයි ජේසුස් වහන්සේගෙන් පසුව මේ ගිවිසුම වෙනස් වුණා. එතකොට දැන් මොකද්ද ගිවිසුම? කලින් බැලුවේ පරණ ගිවිසුම, අලුත් ගිවිසුම බලන්න පුළුවන් මතෙව් පොතේ 26. එතකොට මොකද්ද අලුත් ගිවිසුම? අලුත් ගිවිසුම කියලා කියන්නේ මතෙව් පොතේ ඉඳලා එළිදරව් පොතට යනකම් පොත් ටික නෙමෙයි. ඒ අලුත් ගිවිසුමට අදාළ ලියවිලි. එතකොට අලුත් ගිවිසුම මොකද්ද? අලුත් ගිවිසුම බලා ගන්න මතෙව් 26 බලන්න. මතෙව් 26 ඉඳලා 30 දක්වා කියවන්න. මතෙව් 26 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. දැන් අතන උත්පත්ති 17 විස්තර වුණා මොකද්ද? ගිවිසුමේ සලකුණ. ගිවිසුම තමයි ආබ්‍රහම්ගෙන් උපදින සියලු දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන්. ආබ්‍රහම්ගෙන් උපදින දරුවන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒක තමයි ගිවිසුම. එතකොට ගිවිසුමේ සලකුණ තමයි චර්මච්ඡේදනය. අලුත් ගිවිසුම මොකද්ද? අලුත් ගිවිසුම තමයි ජේසුස් වහන්සේව අදහා ගන්නා සියලු දෙනාට ගැලවීම තිබෙනවා. ජේසුස් වහන්සේව අදහා ගන්න සියලු දෙනා තමයි දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. දැන් පරණ ගිවිසුම අහෝසි. මොකක්ද ඒ කියන්නේ? මේ පරණ ලියවිලි ටික වැඩක් නැහැ කියන එකද? ඒක නෙමෙයි. එහෙනම් මොකද්ද පරණ ගිවිසුම දැන් අහෝසි කියන්නේ? ආබ්‍රහම් එක්ක එදා ගිවිසුමක් කළා. ඔයාගේ වංශයෙන් ඔයාගෙන් බිහි වෙන පුත්තු ටික තමයි මගේ පුත්තු කියලා ගිවිසුමක් කළා. දැන් පරණ ගිවිසුම නැහැ කියන්නේ මොකද්ද? දැන් පරණ ගිවිසුම අහෝසි, අලුත් ගිවිසුමේ තමයි අපි ඉන්නේ කියලා කියන්නේ මොකද්ද? බයිබලේ පරණ පොත් ටික වැඩක් නැහැ. ඒවා ඔක්කොම මේ ව්‍යවස්ථා ලියවිලි මුකුත් වැඩක් නැහැ. අලුත් පොත් ටික විතරයි අපි කියවන්න ඕන කියන එකද? දැන් බහුතරයක් හිතුණු සභාව එහෙම තමයි හිතන් ඉන්නේ. ඒක නෙමෙයි. දැන් පරණ ගිවිසුම අහෝසි කියන එකේ අදහස ආබ්‍රහම්ට එදා කියපු කතාව දැන් අහෝසි. මොකද එදා කිව්වේ ඔයාගෙන් බිහි වෙන පුතාලා තමයි මගේ පුතාලා කියලා දෙවියන් වහන්සේ කිව්වා. හැබැයි දෙවියන් වහන්සේ දැන් කියනවා ආබ්‍රහම්ගෙන් උපදින පුතාලා විතරක් නෙමෙයි. ජේසුස් වහන්සේව අදහා ගන්න සියලුම දරුවන් මගේ දරුවන් කියලා දෙවියන් වහන්සේ කියනවා. දැන් පැහැදිලිද අලුත් ගිවිසුම? හරිද? ඕක තමයි අලුත් ගිවිසුම. ජේසුස් වහන්සේව අදහාගන්නේ කවුද? එයා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්නට බලය ලැබුවා. ඔහු කෙරෙහි සුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ වෙනවා. ඔහු දෙවියන් වහන්සේගේ පුතා. එයා ආබ්‍රහම්ගෙන් ඉපදුනාද? ඉස්සර ඒකනේ බැලුවේ. ආබ්‍රහම්ගෙන් ඉපදුනාද? එයාලගේ වංශාවලිය තියෙන කෙලවරට යනකම් ආබ්‍රහම්ගේ පුතා මෙයා, එයාගේ පුතා මෙයා. ඒ ඊශ්‍රායල් ජාතිය කට්ටිය දන්නෝ එයාගේ කෙලවර දක්වා ගිහිල්ලා ඇත්තටම මෙයා ආබ්‍රහම්ගෙන් ලින්ක් වෙලා එන්නේ ආබ්‍රහම්ගේ පුතෙක්ද කියලා හොයන්න. එයාගේ පරම්පරා පොත තියෙන ඔක්කොම. හැබැයි දැන් මේ පරම්පරා පොත් වැඩක් නැහැ කියලා තමයි ජේසුස් වහන්සේ කිව්වේ. දැන් ආබ්‍රහම්ගෙන් ඉපදුනා කියලා දෙවියන් වහන්සේගේ පුතෙක් වෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ කෙරෙහි අදහන්නා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා නව ගිවිසුම ලබා දුන්නා. පරණ ගිවිසුමේ ආබ්‍රහම් එක කළ ගිවිසුමේ සලකුණ චර්මච්ඡේදනය, අලුත් ගිවිසුමේ සලකුණ මොකද්ද කියලා අපි බලමු. මතෙව් 26 ඉඳලා 30 දක්වා කියවන්න. ඔවුන් කමින් සිටියේදී යේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැඟෙන කන්න මේක මාගේ ශරීරයයි කීසේක. උන්වහන්සේ කුසලානයක් ගැන ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මේයින් බොන්න. මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. එහෙත් මාගේ පියාණන්ගේ රාජ්‍යයේදී මා නුඹලා සමග අලුත් මුද්‍රික පානය බොන දවස දක්වා මෙතෙන් පටන් මේ නිදිඵල යුෂ නොබොන්නෙමි නුඹලාට කියමි කීසේක. ඔහු ගීතිකාවක් කළායින් පසු ඔලිව කන්දට පිටත්ව ගියෝය. හරි. දැන් පැහැදිලිද? අලුත් ගිවිසුම තමයි ජේසුස් වහන්සේව අදහාගත් අය දේව දරුවන්. ඒ ගිවිසුමේ සලකුණ තමයි
ජේසුස් වහන්සේගේ ලයට සහ මාංශයට පංගුකාරකම ලැබීම අලුත් ගිවිසුමේ සලකුණ ජේසුස් වහන්සේගේ ලය සහ උන්වහන්සේගේ මාංශය. හරිද? එතකොට දැන් ඔයාලා රාත්‍රී භෝජනය ගන්නවා කියලා මොකක්ද කරන්නේ? උන්වහන්සේ එනකම් මේක සියලු පරම්පරාවන් පවත්වන්න ඕන කියලා කිව්වේ ඇයි? ඒක තමයි අලුත් ගිවිසුමේ සලකුණ. ආබ්‍රහම්ට එදා කිව්වා නුඹලගේ පරම්පරාවන් ඔක්කොම චර්මච්ඡේදනය කරන්න ඕන. ඒක තමයි ආබ්‍රහම් එක්ක කළ පැරණි ගිවිසුමේ සලකුණ. දැන් අලුත් ගිවිසුම ජේසුස් වහන්සේත් එක්ක කළා. ඒකේ සලකුණ තමයි මොනවද? උන්වහන්සේගේ ලය සහ මාංශය. සලකුණ. පැහැදිලිද? ගිවිසුම උන්වහන්සේගේ ලය සහ මාංශය නෙමෙයි. ගිවිසුම තමයි ජේසුස් වහන්සේව අදහා ගන්න සියලු දෙනා ගැලවෙනවා කියන එක. ඒකේ සලකුණ තමයි ලයට සහ මාංශයට පංගුකාරකම ලබා ගැනීම. එතකොට අලුත් ගිවිසුමට අදාළ ලියවිලි තමයි මතෙව් පොතේ ඉඳලා එලිදරව් පොත වෙනකන් තියෙන්නේ. අලුත් ගිවිසුම මතෙව් පොතේ ඉඳලා එලිදරව් පොතට වෙනකන් තියෙන පොත් ටික නෙමෙයි. අලුත් ගිවිසුම තමයි ජේසුස් වහන්සේව අදහා ගන්නා ගැලවෙන. ඔච්චරයි. ඒක තමයි ගිවිසුම. එතකොට පරණ ගිවිසුම අහෝසි කියන එකෙන් ආබ්‍රහම්ගේ එයාගෙන් පැවතෙන පුතාලා විතරයි දෙවියන් වහන්සේගේ පුතු කියන එක අන්න ඒ කෑල්ල තමයි අයින් කළේ. දැන් පාවුල්තුමා තමන්ගේ ලියවිලි වල සඳහන් කරද්දී දැන් අපි පරණ ගිවිසුම යටතේ නොවේයි ඉන්නේ කියන එකේ අදහස දැන් තේරෙන්න ඕන. තේරෙනවද? මොකක්ද ඒ කියන්නේ? දැන් පරණ ගිවිසුම යටතේ නෙමෙයි අපි. මොකක්ද අදහස? දැන් ආබ්‍රහම්ගෙන් උපදින පුතු විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ පුතු. කවුද? ජේසුස් වහන්සේව අදහා ගන්න සියලු දෙනාම දෙවියන් වහන්සේගේ පුතාලා. අන්න ඒක තමයි පාවුල්තුමා ගලාති පොතේ, රෝම පොතේ අදහස් කරන්නේ. දැන් ඒවා වැරදියට පටලවගෙන තමයි ගොඩාක් වැරදි දේව ධර්ම සභාවන් වල ඇති වෙලා තිබෙන්නේ. යාලා පරණ ලියවිලි ඔක්කොම අයින් කළා. ඒ ඉතිහාසය අයින් කළා. කොහොමද අපි මේක තේරුම් ගන්නෙ? ඒ ලියවිලි වල තිබෙන ව්‍යවස්ථාවන්, ඒ ලියවිලි වල උගන්වලා තියෙන දේවල් නැතුව අපි කොහොමද මේවා ඉගෙන ගන්නෙ? පාවුල්තුමා දෙයක් පැහැදිලි කරනකොට පරණ ගිවිසුමෙන් උදාහරණයක් ගන්නවා. අලුත් ගිවිසුම ගැන තේරුම් කරද්දී පාවුල්තුමා ඉස්මායිල් සහ ඊසාක් ගැන උදාහරණය ගන්නවා. ඒ විදිහට තමයි ඒ ලියවිලි පහදන්නේ. අලුත් ගිවිසුමේ දේශනයක් කරන්නේ පරණ ගිවිසුම අනුසාරයෙන්. පේත්‍රස් දේව මාලිගාවේදී 3000ක් ගැලවෙන්න කතා කරන්නේ පැරණි ගිවිසුමේ ගීතාවලියේ ලියා තිබෙන ගීතිකාවක් ඇසුරෙන්. ජේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව කරන්නේ පැරණි දසපනතේ දී තිබුණු ව්‍යවස්ථාවන් වැඩිදුර විස්තර කරමින්. එතකොට අපි අලුත් ගිවිසුමේ ඉන්නවා කියලා පරණ ව්‍යවස්ථාවන් වැඩක් නැහැ කියලා කතාවක් නැහැ. ඒක ඇවිල්ලා නොදැනුවත් කමින් අපේ සමහර අය නොදැනුවත් කමට කරපු දෙයක්. එයාලා ඔක්කොම අයින් කළා. ඔක්කොම අයින් කළා දාලා. ඒම නෙමෙයි. ඒකේ එක කෑල්ලක් තමයි අයින් කළේ. එක කෑල්ල තමයි චර්මච්ඡේදනය කියන සලකුණ. මොකද්ද? ආබ්‍රහම්ගේ පුතු විතරයි කියන කතාව නෑනේ. දැන් අපි ආබ්‍රහම්ගේ පුතු උනත් එකයි, කවුරුනත් එකයි. ජේසුස් වහන්සේව අදහාගත්තා නම් හරි. දැන් ආබ්‍රහම්ගේ පුතෙක් වුණත් වැඩක් නෑ. යා ජේසුස් වහන්සේව අදහාගෙන නැත්තම් අන්න ඒක තමයි පාවුල්තුමා කියන්නේ. නුඹලා ආබ්‍රහම්ගේ පුතු කිය හිට වැඩක් නෑ. නුඹලා අපි මේ ගිවිසුම තුල පරණ ගිවිසුමේ ඉන්නවා කිව්වට වැඩක් නෑ. ජේසුස් වහන්සේව අදහාගෙන නැත්තම් නුඹලට මේ එකක්වත් දැන් උරුමය ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. දැන් ඉතින් මේක තේරෙන්න ඕන. දැනුත් තේරෙන්නේ නැත්තම් ඉතින් ඒ තේරුම් ගන්න කැමැත්තක් නැති කට්ටිය. එයාලා ඉතින් ඕන දෙයක් කරාට කමක් නැහැ. දැන් ඕක තමයි පරණ ගිවිසුමේ නව ගිවිසුමේ කතාව. දැන් ඔයිට එහා තව මොකුත් නැහැ. හරිද? දැන් ඒ තමයි අපි බැලුවේ පරණ ගිවිසුම ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත විදිහ. ඊළඟ කොටස් වෙතට අපේ අවධානය යොමු කරමු. අපි අධ්‍යයනය කරමු ඊළඟ පරිච්ඡේද උත්පත්ති 18 වෙනි පරිච්ඡේදය සහ 19 වන පරිච්ඡේද වෙතට අපේ අවධානය යොමු කරමු. උත්පත්ති 18 3 ඉඳලා 8 වෙනි පදය දක්වා
අපි කියවද්දී ආබ්‍රහම්ව හම්බෙන්න පිරිසක් පැමිණෙනවා. අන්න ඒ අයට ආබ්‍රහම් දක්වපු ආගන්තුක සත්කාරය ගැන විස්තර වෙනවා. මෙබඳුම ආගන්තුක සත්කාරයක් ලොත් විසිනුත් පිරිසකට දක්වනවා. ආබ්‍රහම් තුල තිබුණු යහපත් ගතිගුණයක් මේක. මොකක්ද? එයා වෙතට ආපු අයට එයා සංග්‍රහ සත්කාර කළා. උත්පත්ති 18 3 ඉඳලා අපි 15ට කියවමු. මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුවේ නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි. පැන් ටිකක් ගෙනෙන්නට ඉඩදී ඔබ වහන්සේලාගේ පාද සෝදා ගස යට පහසුගත මැනව. ඔබ වහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි. පසුව ඔබ වහන්සේලාට ගත හැකිය. මක් නිසාද ඔබ වහන්සේලා Taman මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසයයි කීය. ඔව්හුද නුඹ කී ලෙස කරපන්නේයි කීවෝය. එවිට ආබ්‍රහම් කූඩාරමේ සිටි සාරා වෙතට යුහුව ගොස් සිහින් පිටි නැලි 3ක් ඉක්මනින් සූදානම් කොට අනා රොටි සාදාපන්නේයි කීය. ආබ්‍රහම් ගවරැලට දිව ගොස් ලපටි හොඳ වස්සෙකු ගෙනවුත් මෙහෙකරුවාට දුන්නේය. ඔහු ඌ ඉක්මනින් පිළියෙල කළේය. ඔහු වෙඬරු හා කිරිද පිළියෙල කළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියෙහි තබා ගස යට ඔවුන් ළඟ සිටියේය. ඔහුද කෑවෝය. නුඹේ භාර්යාව මොකද කියන්නේ? ආබ්‍රහම්ව මුණ ගැහෙන්න පිරිසක් එනවා. ඒ අය ඇවිල්ලා ආබ්‍රහම් හිටපු තැනට ආවම ආබ්‍රහම් ආරාධනා කරනවා ගෙදරට ඇවිල්ලා කෑම ටිකක් කාලා යන්න. මේ කවුද එන්නේ? 3 දෙනෙක් මෙතනට ආවා කියලා මේ පරිච්ඡේද අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා. ඒ 3 දෙනාව දෙවියන් වහන්සේ ආබ්‍රහම් තමන්ගේ නිවසට පිළිගත්තා. එතන 3 දෙනා අතරින් එක්කෙනෙක් දෙවියන් වහන්සේගේ දූතයා කියලා හඳුන්වනවා. අනිත් දෙන්න දේව දූතයෝ දෙදෙනෙක්. දෙවියන් වහන්සේගේ දූතයා කියලා මේ පරණ ගිවිසුමේ ඇතැම් තැන්වල විස්තර වෙනවා. ඒ ඇත්තට විස්තර උනේ කවුද කියන එක හරියටම මේකේ ලියලා නැහැ. ඒ වුණාට බයිබල් විශාරදයන් මේ ගැන අදහස් දක්වන විදිහට දෙවියන් වහන්සේගේ දූතයා කියලා යම් තැනක තිබෙනවා නම් ඒ ඇත්තටම ඇවිල්ලා තිබෙන්නේ දෙවියන් වහන්සේ මාංශාකාරයෙන්. ඒ කියන්නේ දැන් ජේසුස් වහන්සේ පටන් ගැනීම ඉඳලම හිටියා කියලා අපි දන්නවනේ. අන්න ඒ තමයි ජේසුස් වහන්සේ ඒ තමයි දෙවියන් වහන්සේගේ මාංශාකාර පැවැත්ම. උන්වහන්සේ මාංශාකාරයෙන් ජේසුස් වහන්සේ ලෙස ඒ කාලේ ජේසුස් වහන්සේ කියලා නමක් දාලා තිබුණේ නැහැ. ඒ වුණාට පුත්‍රයා ආරම්භයේ ඉඳලම හිටියා කියලා විස්තර වෙනවා. මේ ගැන ඔබට බයිබල් විද්‍යාල තුල වැඩිදුර මේ ගැන අධ්‍යයනය කරන අයට තේරුම් ගන්න පුළුවන් කවුද දෙවියන් වහන්සේගේ දූතයා සහ දේව දූතයෝ කියලා කියන්නේ කවුද? මෙතනට දැන් 3 දෙනෙක් එනවා. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි දෙවියන් වහන්සේගේ දූතයා කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මේ පරිච්ඡේදය කියවලා බලන්න. එතකොට ඒ වගේම එතන ඉන්නවා තව කවුද? දේව දූතයන් දෙදෙනෙකුත් ඉන්නවා. ඉදිරි පරිච්ඡේදය අධ්‍යයනය කරද්දී ඔබට තේරෙයි ලොත්ව හම්බෙන්න දෙන්නෙක් යනවා. ඒ යන්නේ දේව දූතයෝ දෙදෙනෙක්. මෙතන දේව දූතයෝ දෙදෙනාට අමතරව දෙවියන් වහන්සේගේ දූතයා කියලා කෙනෙකුත් ඉන්නවා. බොහෝ විට මේ සිටින්නේ දෙවියන් වහන්සේගේ මාංශාකාර ස්වરૂපය බව මේ පිළිබඳව අධ්‍යයනය කළ බොහෝ දෙනාගේ අදහස. අපිට පැහැදිලි වෙන ඇත්තටම දෙවියන් වහන්සේ තමයි මේ ඇවිල්ලා කතා කළේ. ඒක ගැන වෙන අය අදහස් දැක්ුවේ නැතත් මේ පරිච්ඡේදයේ ඉදිරියට කියවගෙන යද්දී ඔබට දකින්න ලැබෙනවා ආබ්‍රහම් සදොම සහ ගොමෝරාව ගැන මැදහත් වෙන විදිහ. අන්න ඒ වෙලාවේදී මේ ආපු 3 දෙනාගෙන් දෙන්නෙක් පිට වෙලා යනවා. එක්කෙනෙක් ආබ්‍රහම් එක්ක නතර වෙනවා. අන්න ඒ නතර වෙන කෙනා තමයි කියන්නේ මම ආබ්‍රහම්ට මෙන්න මේක කියන්න ඕන. ආබ්‍රහම් මගේ මිත්‍රයෙක්. ඒක නිසා මේක නොකිය ඉන්නේ කොහොමද කියලා එයා ආබ්‍රහම්ට කතා කරනවා. එතකොට තමයි ආබ්‍රහම් කියන්නේ ස්වාමින් වහන්සේත් එක්ක මං කතා කරලා මේක සදොම සහ ගොමෝරාවේ විනාශය ගැන ස්වාමින් වහන්සේත් එක්ක කතා කරලා එයාලා කතා බහ කරගන්නේ ධර්මිෂ්ඨයන්ව පිටතට ගෙනල්ලා සදොම ගොමෝරාව විනාශ වෙන තැනට ඒ විනිශ්චය මදකට ප්‍රමාද කරලා එහි හිටපු ධර්මිෂ්ඨ මිනිස්යන්ව ගලව ගන්න ආබ්‍රහම්
දෙවියන් වහන්සේත් එක්ක කතා කරා කියලා තමයි කියන්නේ. එතකොට මේ දෙවියන් වහන්සේත් එක්ක කතා කළා කියද්දී එතන නතර වෙන්නේ මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් මේ ඇවිල්ලා තියෙන්නේ කවුද? එතකොට මේ දෙවියන් වහන්සේගේ මාංශාකාර ස්වરૂපය තමයි මේ ඇවිල්ලා තිබෙන්නේ. මේ ගැන දැන් වැඩිදුර මෙතන තර්ක කරන්න අවශ්‍ය නැහැ. ඉදිරියේදී යම් කෙනෙක්ට මේ ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් එයාලට පස්සේ කතා කරන්න පුළුවන්. ඒ නැතත් ඔයා මේ පරිච්ඡේදය ඉස්සරහට කියවගෙන යන්න. එතකොට ඔයාට තේරෙයි මේ ඇවිල්ලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ මාංශාකාර ස්වરૂපයේ බව. එතන සමහර විට මුලින්ම ආබ්‍රහම් මේ කවුද කියලා අඳුරගන්නේ නැතුව ඇති. ඒ වුණත් ආබ්‍රහම් මේ තුන් දෙනාට ආරාධනා කළා තමන්ගේ නිවසට. ඇවිල්ලා කෑම බීම කාලා ආබ්‍රහම් එක්ක ඒ දවසේ ගත කළා. රොටි කාලා ඒ වගේම ඒ පිළියෙල කරපු ආහාර භුක්ති විඳලා එන්න කියලා නිවසට කතා කළා. ඉතින් මේ තුන් දෙනා දෙවියන් වහන්සේගේ මාංශාකාර ස්වરૂපයෙන් පැමිණි දෙවියන් වහන්සේගේ දූතයා ලෙස හඳුන්වන කෙනා සහ දේව දූතයෝ දෙදෙනා ආබ්‍රහම්ගේ නිවස තුලට ගිහිල්ලා කෑම බීම කෑවා. දැන් මේ කතාව තමයි මෙතන විස්තර වෙන්නේ. ආබ්‍රහම් ඉක්මනට ගිහිල්ලා කෑම හදන්න කියලා කිව්වා. සාරා කෑම ලෑස්ති කරලා දුන්නා. ආබ්‍රහම් ඇත්තට මේ නිවසට ආපු අයට ඉතා යහපත් විදිහට සැලකුවා. යහපත් ගතිගුණ තිබුණා. මේ ගතිගුණම ලොත්තක් තිබෙනවා අපිට දකින්න පුළුවන්. ලොත්ත තිබුණු ඒ යහපත් ගතිගුණ නිසාම තමයි ඔහුට සදොම සහ ගොමෝරාවට පැමිණි විනාශයෙන් ගැලවෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක අපි ඊළඟ කොටස බලද්දී තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ බලන්න ආබ්‍රහම් තුල තිබුණු මේ ඔහු අනිත් මිනිස්සුන්ට මිත්‍රශීලීව සලකපු මේ ගතිගුණය නිසා දෙවියන් වහන්සේ ඔහු සමග ඇවිල්ලා කෑම කෑවා. ඉතින් මේකේ මේ පරිච්ඡේදය ඉදිරියට විස්තර කරද්දී ඔයාට බලා ගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ දූතයා සහ දේව දූතයන් දෙදෙනා ආබ්‍රහම් එක්ක එකට කෑම කනවා. හරිද? පස්සේ දෙවියන් වහන්සේම කියන ආබ්‍රහම් මගේ මිත්‍රයෙක් කියලා. ඒ වගේම මෙතන ආබ්‍රහම් එක්ක එකට කෑම කනවා. ඇයි දෙවියන් වහන්සේ ඇවිල්ලා ආබ්‍රහම් එක්ක එකට කෑම කෑවේ? ආබ්‍රහම්ට තිබුණු ඒ යටහත් සිත සහ ආබ්‍රහම් වසර ගානක් තිස්සේ දෙවියන් වහන්සේට අවනත වෙලා පැමිණි ගමන ආබ්‍රහම් තුල තිබුණු ඒ යහපත් ගතිගුණ ඔහු ගොඩනගාගෙන තිබුණා. ඔහුගේ අතීතයේ එච්චර යහපත් ගතිගුණ තිබුණේ නැහැ. ඒ වුණාට පසු කාලීනව ඔහුගේ ජීවිතයේ ගොඩක් යහපත් ගතිගුණ ඇති වුණා. ඒ නිසා ඔහු ආගන්තුක සත්කාරයට ඔහු මුල් තැන දීලා වැඩ කළා. තමන්ගේ නිවසට ආපු අයට සංග්‍රහ සත්කාර කළා. එන්න ඇවිල්ලා කෑම ටිකක් කාලා වෙහෙස නිවාගෙන යමු කියලා ආබ්‍රහම් ඒ දූතයන් තිදෙනාට දේව දූතයෝ දෙදෙනා සහ දෙවියන් වහන්සේගේ දූතයාට කතා කළා. එයා ඇවිල්ලා ආබ්‍රහම් එක්ක කෑම කෑවා. කොහොමද ඒ කාලේ ඊශ්‍රායලයේ කෑම කන විදිහ අපි අධ්‍යයනය කළා. කොහොමද එයාලා කන්නේ නැත්තේ කියලා. ඇත්තටම ඊශ්‍රායලයේ කෑම කන්නේ කොහොමද දන්නවද? එයාලා එක භාජනයක දාගෙන තමයි කන්නේ ඔක්කොම. වෙන වෙනම පිඟන් වලට දාගෙන කන්නේ නැහැ. ඊශ්‍රායලයේ කට්ටිය දැන් මුස්ලිම් අයත් ලංකාවේ කෑම කන විදිහ ඔයාලා බැලුවොත් ඔයාලට තේරෙයි කොහොමද කන්නේ. එක භාජනයක අර ලොකු භාජනයක දාගෙන මොකක්ද ඒකට කියන්නේ? සවන් කියලා අර ලොකු භාජනයක දාගෙන තමයි යාලා කෑම කන්නේ. ඔක්කොම එකට එකතු වෙලා වට වෙලා කෑම කන්නේ. මේ ඊශ්‍රායලයේ කට්ටියත් එහෙමයි. අර දැන් ආබ්‍රහම්ගේ ගෙදරට මේගොල්ලෝ ආවම ආබ්‍රහම් පිඟන් වලට බෙදලා වෙනම දෙන චාරිත්‍රාක් යාලා තිබුණා. යාලගේ කාන්තාව වෙනම එකතු වෙලා කෑම කෑවා. පිරිමි අය වෙනම එකතු වෙලා එක අර ලොකු මහ පිඟානක දාගෙන තමයි යාලා කෑම කන්නේ. ඉතින් ওই විදිහට තමයි දැන් අපි ඊයේ निराහාර දවස් ඉවරලා මේ අපේ අනිත් කට්ටියත් එක්ක කෑම කෑවෙත් එහෙම තමයි. ඔයාලට මේ පැත්තේ ආවොත් අපිත් එක්ක එහෙම කාලේ යන්න පුළුවන්. ලොකු පිඟානේ. ඔක්කොම එකට. එහෙම තියෙනවා අපිත් කරනවා එහෙම. දැන් මේ කට්ටියට හොඳ නම් අපි කළාම මොකද? දැන් ආබ්‍රහම් මෙහෙම තමයි යාලා සාමාන්‍යයෙන් ඔහොමයි. දැන් ආබ්‍රහම්ගේ පිඟානෙන් එකට කාලා බීලා යන්න කවුද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ? දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ දූතයන් දෙදෙනා දේව දූතයෝ දෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. බලන්න ආබ්‍රහම් දෙවියන් වහන්සේට යටහත් වෙද්දී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්න තැන දෙවියන් වහන්සේ ඇවිල්ලා ආබ්‍රහම්ගේ පිඟානෙන් ආබ්‍රහම් එක්ක එකට වාඩි වෙලා කතා කර කර ආගිය තොරතුරු කතා කර කර එයා එකට කෑම කෑවා ආබ්‍රහම් එක්ක. මොකද්ද එකෙන් කියන්නේ?
ඒ තියෙන සම්බන්ධතාවය ආබ්‍රහම්ට දෙවියන් වහන්සේත් එක්ක තිබුණු බැඳීම ඒක තමයි ඒකෙන් පෙන්වන්නේ. දැන් මේ චාරිත්‍රයෙන් ඒ ඊශ්‍රායලවරු කරන දෙයින් ඒක තමයි අදහස් වෙන්නේ. යාළගේ පවුලේ ඔක්කොම යාළුවෝ වටපිටාවේ අය එයාලත් එක්ක තියෙන බැඳීම ඒක ඇවිල්ලා ඒක එහෙම තමයි ඒගොල්ලෝ කරේ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ නම් එහෙම කරලා තියෙනවා. එක පංගුව බෙදාගෙන කෑම එක බෙදාගෙන එකක් ඉවරුනාට පස්සේ තමයි ඊළඟ කෑම එක දිගාරින්නේ. ඉස්කෝලේ යන කාලේ යාළුවොත් එක්ක ඉතින් දිගෑරපු ගමන් තියෙන බිත්තරේ අරගෙන එකෙක් කටේ දාගන්නවා. එහෙම එක එක දේවල් තියෙන ඉස්කෝලේ යන කාලේ බැඳීම තිබුණා යාළුවොත් එක්ක. ඔයාලටත් තියෙන්නේ නැති එහෙම. එහෙම තිබුණ නැද්ද? එහෙම ඔයාලා ඔක්කොම තනි තනියෙන් වෙනම කෑම පෙට්ටිය වහගෙනද කෑවේ ෆයිල් එකකින්. එහෙමද දන්නේ නැහැ. ඉතින් ගොඩක් අයට එවැනි අත්දැකීම් තියෙන පාසල් සමයේ. ඒකෙන් මොකද්ද අදහස් වෙන්නේ? ඒ තිබුණු බැඳීම. එතකොට දෙවියන් වහන්සේ කැමති වුණා ආබ්‍රහම්ගේ ගෙදරට ඇවිල්ලා ආබ්‍රහම් එක්ක එහෙම එකට ඉඳගෙන කෑම කාලය යන්න. ඒක තමයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පස්සේ කියන්නේ. ආබ්‍රහම් කියන්නේ මගේ මිත්‍රයෙක් කියලා කියන්නේ ඒකයි. තේරෙනවද? මිත්‍රයෙක් කිව්වා වගේම මිත්‍රයෙක් බව දෙවියන් වහන්සේ පෙන්නුවා. ඒ වගේම ආබ්‍රහම් කියන දෙයට ඇහුම්කන් දුන්නා. කතා බහ කළා. මේ தത്വෙට එන්න දැන් ආබ්‍රහම්ගේ වයස කීයද? වයස අවුරුදු 99ක් වෙනකොට තමයි මෙන්න මේ විදිහට ඇවිල්ලා දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක එකට වාඩි වෙලා ආබ්‍රහම්ගේ ලොකු පිඟානේ අත දාලා දේවදූතයෝ දෙන්නයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්නුයි කයියක ගහ කෑග ගහ කතා කර කර අතරපස් දෙනත් එක්ක කෑම කෑවා. මේක වෙන්න මේ බැඳීම මේ මිත්‍රත්වය ඇති වෙන්න අවුරුදු ආබ්‍රහම්ට වයස අවුරුදු 99ක් වුණා. ආබ්‍රහම් ඉවසීමෙන් ඒ තැනට ගොඩ නැගුණා. ඒ නිසා දැන් ඔබට කොහොමද තියෙන දෙවියන් වහන්සේත් එක්ක බැඳීම? බලන්න දෙවියන් වහන්සේට ආබ්‍රහම් යටහත් වෙන්න පටන් අරගෙන ඒකට කීකරු වෙලා Tamanට මොනවත් ලැබෙන්නෙත් නැහැ, ලැබුණෙත් නැහැ. තාම ලැබෙනවා කිය ඉන්නවා. හැබැයි ලැබුන්නේ නැහැ. ඒත් ආබ්‍රහම් දෙවියන් වහන්සේට අවනත වෙලා කීකරු වෙලා දෙවියන් වහන්සේ කියපු දේ කරගෙන යටහත්ව යහපත් ගතිගුණ ඇති කරගෙන ඉන්නකොට දෙවියන් වහන්සේ ඇවිල්ලා ආබ්‍රහම් එක්ක එකට වාඩි වුණා. කෑම කෑවා. පැහැදිලිද? ඒ බැඳීම ගොඩ නැගුණා. දැන් ඔබට එවැනි බැඳීමක් ස්වාමින් වහන්සේත් එක්ක තිබෙනවද? දෙවියන් වහන්සේට පුළුවන්ද කියන්න ඔයා මගේ මිත්‍රයෙක් කියලා දැන් කිතුණු සභාවේ ඉන්න අයට කියන්න පුළුවන්ද? අපි දෙවියන් වහන්සේව අඳුරනවා. ඒ දෙවියන් වහන්සේ අපිව අඳුරනවද? අපි දෙවියන් වහන්සේ ගැන අහලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක බැඳීමක් අපිට තියෙනවද? අපි ක්‍රිස්තියානි. අපි ගැලවීම ලබලා ඉන්නේ. අපි ජේසුස් වහන්සේව අදහගෙන ඉන්නේ. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක එහෙම මේ ආබ්‍රහම්ට තිබුණු බැඳීම බලන්නකෝ. එහෙම බැඳීමක් තියෙනවද අපිට? ඒ බැඳීම අත්කර ගන්න එක ලේසි නෑ. ඒ බැඳීම ආබ්‍රහම්ට ඇති කරගන්න අවුරුදු 99ක් ගියා යාගේ වයසෙන්. ඒ නිසා ඔබට පුළුවන් ඒ තැනට එන්න. ඒ මිත්‍රත්වයට ලං වෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා ඔබට පැමිණෙන දේවල් විඳ දරාගෙන දෙවියන් වහන්සේ කියන මාර්ගයේ උන්වහන්සේට සවන් දීලා යටහත් ගමනක් ඔබට තියෙන්න ඕන. එහෙම වුණොත් දෙවියන් වහන්සේ ඔබව පිළිගන්නවා. ඔබ ළඟට එනවා. උන්වහන්සේ ඔබත් එක්ක කෑම කනවා. ඔබගේ පිඟානෙන් උන්වහන්සේ කෑම කන්න කැමති වෙනවා. ඒ තැනට දෙවියන් වහන්සේ පැමිණෙනවා. ඒ මිත්‍රත්වය එක සැරේම ලබා දෙන්නේ නැහැ. ඒක ඔබ අතේ තියෙන්නේ. ඔබට කොහොමද යාඥාව? ඔබගේ ජීවිතයේ සම්බන්ධතාවය. ඔයා යාඥා කරන්න ඕන නිසාද යාඥා කරන්නේ? කියලා තියෙන විනාඩි ගාන යාඥා කළා. ඔයා ගිහිල්ලා ඔයාට ඕන දේ කරනවද? එහෙම නැත්නම් ඔයා දෙවියන් වහන්සේත් එක්ක බැඳීමක් ඇති කරගන්න උත්සාහ කරනවද? ආබ්‍රහම් මේ ඉර මුදුන් වේලේ අර ආලෝන ගහක් යටට වෙලා එයා යාඥාවෙන් හිටියේ. ඒක එයාගේ ජීවිතේ පුරුද්දක්. මෙලෙස මේ බයිබලයේ මේ කොටස කියවද්දී ඔයාට දකින්න පුළුවන් මම්රේගේ ආලෝන ගහ කියන ඒ ස්ථානයේ තමයි ආබ්‍රහම් ගිහිල්ලා දවල්ට හැන්දෑවට ගිහිල්ලා ඔය ගහ යට වාඩි වෙලා යාඥා කිරීමේ පුරුද්දක් ආබ්‍රහම්ට තිබුණා. ආබ්‍රහම් ඔය ගහ යට වාඩි වෙලා යාඥා කර කර ඉන්නකොට තමයි මේ තුන්දෙනා එන්නේ ආබ්‍රහම්ව මුණ ගැහෙන්න. අවුරුදු 99ක් ආබ්‍රහම්ට තිබුණු පුරුද්ද. එයා මේ විදිහට දෙවියන් වහන්සේත් එක්ක තනියම කතා කළා. තනියම දේවල් කතා කර කර උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න උත්සාහ කළා. ඒ උත්සාහය දෙවියන් වහන්සේ දැක්කා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව මුණ ගැහෙන්නට පැමුණුණා. දේවදූතයෝ දෙන්නෙක් ආවා. දෙවියන් වහන්සේගේ දූතයා හෙවත් දෙවියන් වහන්සේගේ මාංශාකාර ස්වරූපය ආබ්‍රහම් වෙතට පැමිණිලා ඔහු සමග එකට කෑම කෑවා.
ඒ බැඳීම ආබ්‍රහම් ගොඩනගා ගන්න උත්සාහ කරද්දී දෙවියන් වහන්සේත් ඒකට උදව් කළා. දෙවියන් වහන්සේ හරිම කැමති ඔයාලා දෙවියන් වහන්සේත් එක්ක බැඳීමක් හදාගන්න උත්සාහ කරනවට. හැබැයි අපිට දැඩි කලබලකාරී ජීවිතයක් තියෙන්නේ. අපිට වෙන ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අපි වෙන ගොඩාක් දේවල් විසඳන්න හදන්නේ. අපිට ගොඩාක් දේවල් කරන්න තියෙනවා. හරිම කාර්යබහුලයි. දැන් කිතුණුවන් අතරින් බහුතරයකට අවස්ථාවක් නැහැ. දෙවියන් වහන්සේත් එක්ක නිදහසේ කතා කර උන්වහන්සේගේ පාමුල හැන්දෑවට රාත්‍රියට උන්වහන්සේගේ පාමුල යාඥාවේ නිරත වෙන්න කාලයක් නැහැ. අපි හති දාගෙන දුවනවා. අපි කාර්යබහුලව වැඩ කරනවා. අපි ගොඩාක් දේවල් කරගෙන යනවා. මොකක්ද අන්තිමට ඇතිවන ප්‍රතිඵලය? බලන්න ආබ්‍රහම්ට තිබුණු සම්බන්ධතාවය. ඉතින් අහන්න එපා කතා කරලා විනාඩි කීයක් යාඥා කරන්න ඕනද? පැය භාගයක් කළාම ඇතිද? ඒ කවුද එහෙම අහන්නේ? එයාට ඕන අර කියනවට. මේකෙන් ඇපෙන් ගැලවෙන්න වගේ ඇවිල්ලා මේ විනාඩි 30 යාඥා කළා හරින්නේ දැන් ඔන්න 30 කළා. හරි උදේ පාන්දර එන්නනේ කිව්වේ ඔන්නම හරි ඔන්න උදේ ආවා. පැය කව කළා. හරි දැන් ඔන්න දෙවියන් වහන්සේගේ වැඩක් දෙවියන් වහන්සේ කරගනි. දැන් මගේ වැඩක් මං කරගන්නවා කියලා වෙන් වෙලා යන එක නෙමෙයි වැඩේ. දෙවියන් වහන්සේත් එක්ක බැඳීමක් කොහොමද ගොඩ නැගෙන්නේ? වාට කියපු වෙලාවේ ඇවිල්ලා ඒක කළා කියලා විතරක් ඒක හරියන්නේ නැහැ. දේව සේවයේ නිරත වෙන අයට මෙන්න මේ සම්බන්ධතාවය අත්‍යවශ්‍යයි. දේව සේවය කරන අයට. දැන් අනිත් අය කාර්ය බහුල ඇති, ජොබ් කරනවා, විවිධ දේවල් කරනවා ඇති. හැබැයි සේවය කරන අයට කොහොමද දෙවියන් වහන්සේත් එක්ක තියෙන බැඳීම? ඔයාලා නතර වෙනවද දෙවියන් වහන්සේගේ පාමුල? දැන් ගොඩාක් මහන්සි වෙලා දේවල් කරන්න යන්න එපා. අමාරුවෙන් දේවල් කොහොම හරි සල්ලි උපයගෙන තියනවට වඩා හොඳ දෙයක් ගොඩනගා ගන්න, තියනවට වඩා හොඳ උසස් තලයකට යන්න. මේ දේවල් නිසා දෙවියන් වහන්සේත් එක්ක ඒ ගත කරන්න තියෙන කාලය ඔබ අතරින් කී දෙනෙක්ට නැති වෙලා තියෙනවද? ඔයාලා සෑහෙන්න මහන්සි වෙනවා. යාඥා කරලා ගිහිල්ලා මහන්සි වෙනවා. සෑහෙන්න පැය 24 අපි මෙච්චර වැඩ කළා, අච්චර වැඩ කළා. අපි මේ තරම් මහන්සි වුණා කියලා කියන ගොඩක් අය. ඔයාගේ වෙහෙසට වඩා බලන්න දෙවියන් වහන්සේත් එක්ක තියෙන බැඳීම. හරිද? නිකන් ඉඳගෙන විවේක අරගෙන දැන් වැඩ නතර කරලා නිකන් ඉන්න එපා. වැඩ ගොඩක් කරන්න එපා, කාර්යබහුල වෙන්න එපා කිව්වා කියලා කාර්යබහුලකම් අතහැරලා gedara නිකන් මේ ඉන්න එපා. නිකන් මේ කිසි වැඩක් නොකර ඉන්න නෙමෙයි මේ කියන්නේ. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වෙන්න. පාන්දර යාඥාවෙන් පස්සේ දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න ටික වෙලාවක්. ඊට පස්සේ හවස රාත්‍රියේ සේවය කරන අය, සේවයට සිත් යොමු කරලා තියෙන අය දෙවියන් වහන්සේ එක්ක ඒ සම්බන්ධතාවයට යොමු වෙන අනිත් අයත් ඒකට ඇතුල් වෙන්න. සම්බන්ධ වෙන්න. ඉල්ලන්න මාත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඉල්ලන්න. මට ඔබ වහන්සේත් එක්ක බැඳීමකට එන්න ඕන. ඒ දේ කියලා උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයට යන්න. ජේසුස් වහන්සේ එහෙමයි. උන්වහන්සේ පැය ගණන් ගිහිල්ලා අර හන්දට වෙලා යාඥා කර ඔහේ ඉන්නවා. ඉතින් නිකන් දෙවියන් වහන්සේත් එක්ක කතා කර ඉන්නවා. ගිහිල්ලා ටක් ගාලා කරන්න තියෙන යාඥා ටික කරලා යාඥා ඉල්ලීම් ටික කරලා මෙන්න මේ ටිකකට මේක බලා ගන්න මෙයාලට ගැලවීම දෙන්න ඒක කියලා ආවේ නැහැ. ගිහිල්ලා යාඥා කරලා හැම දෙයක්ම කතා කරලා දෙවියන් වහන්සේත් එක්ක කතා බහ කරමින් සෑහෙන වෙලාවක් ජේසුස් වහන්සේ කඳු මුදුනට වෙලා හිටියා. ඔය ඔහොම ඉන්න අතරේ තමයි මෝසෙස් සහ එලියා එක වතාවක් ජේසුස් වහන්සේ මුණ ගැහෙන්න ආවා කියලා කියන්නේ. නිකන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ විවේක ගත්තා. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ විවේක ගැනීමක් අපිට තියෙන්න ඕන. ආබ්‍රහම්ට එවැනි දෙවියන් වහන්සේගේ පාමුල විවේක ගැනීමක් තිබුණා. ගහ යටට ගිහිල්ලා යාඥාවේ නිරත වෙලා උන්වහන්සේත් එක්ක කතා කළා. අද කිතුණු සභාවේ බහුතරයකට නැති දෙය මේක. කලබලය, හදිස්සිය ඇරෙන්න බැඳීමක් දෙවියන් වහන්සේත් එක්ක නැති වෙලා තිබෙනවා. ඉතින් ඒ යහපත් ගතිගුණය නිසා සහ ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක තිබුණු බැඳීම, ඒ ගොඩනගාගත් සම්බන්ධතාවය අනුව දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කළා. ආබ්‍රහම් කියපු දෙයට සවන් දුන්නා. ඒ වගේම තමයි ලොත් ගැන විස්තර වෙනවා උත්පත්ති 19 1 සිට 3 දක්වා කියවන්න. දේවදූතයන් දෙදෙනා සවස් වේලෙහි සාදමට පැමිණුණෝය. ලොත් සොදොම් දොරටුවේ හුන්නේය. ලොත් නැගිට මුහුණින් සම්මුඛ වන පිනිස නැගිට
මුහුණින් බිමට නැමුණේය. තවද ඔහු බැලුව මැනවි. මාගේ ස්වාමිවරුනි, නුඹ වහන්සේලාගේ මෙහෙකරුවාගේ ගෙදරට ඇවිත් මුළු රෑ නැවතී සිට පාද සෝදාගත මැනවි. අලුයම් වේලෙහි නැගිට නුඹ වහන්සේලාගේ ගමන යන යත හැකියයි කීවේය. ඔව්හුද නැත, මුළු රෑ වීථියේ නවතින්නෙමු යයි කීවෝය. නමුත් ඔවුන්ට බොහෝසේ පැරැත්ත කළ නිසා ඔවුහු ඔහු වෙතට හැරී ගොස් ඔහුගේ ගෙට ඇතුළු වූවෝය. එවිට ඔහු මුහුන් නුමුසු රොටි පුලුස්සා ඔවුන්ට කෑමක් පිළියෙල කළේය. ඔවුහුද කෑවෝය. හරි. නුමුත් එතනින් නතර කරා. දැන් මොකද්ද සිදු වෙලා තියෙන්නේ? දැන් ලොත්ව ගලව ගන්න තමයි ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක කතා කළේ. හැබැයි එහෙම කියලා දැන් දෙවියන් වහන්සේ ආබ්‍රහම් කියපු දෙයට ඇහුම්කන් දුන්නා. හරි. එහෙනම් මේ සදොමේ ගොමෝරාවේ ධර්මිෂ්ඨයන් ඉන්නවා නම් අපි ඒ ධර්මිෂ්ඨයන්ව අයින් කරලා විනිශ්චය දෙමු. ධර්මිෂ්ඨයන්ට රැකවරණය දෙමු කියලා දෙවියන් වහන්සේ කැමති වුණා. ඒ වුණාට ඒක දීපු විදිහ බලන්නකෝ. ලොත් සදොමේ ගේට්ටුව ගාව, එහි දොරටුව ගාව, සදොමට ඇතුල් වෙන දොරටුව ගාව එයා නිකන් ලොත් වාඩි වෙලා හවසක ඉන්න වෙලාවේ දෙන්නෙක් ආවා නගරට ඇතුල් වෙන්න. හවස් වේගන එන්නේ. දැන් ගොම්මන් වෙලාව, හැන්ද වෙලා ඉර බහගෙන යන වෙලාව අමුත්තු දෙන්නෙක් නගරට එනවා. හරිද? මේ එන්නේ දේවදූතයෝ දෙන්නෙක් කියලා බැලුවම පේන්නේ නැහැ, ලොත්ට පේන්නේ නැහැ මේ දේවදූතයෝ කියලා. එයාලා රැස් විහිදගෙන මේ පියාපත් විහිදගෙන ආවේ නැහැ. නිකන් මිනිස්සු දෙන්නෙක් අමුත්තු දෙන්නෙක් නගරට එනවා. නගරට ආවම ලොත් මොකද කරන්නේ? එයාලා ගාවට ගිහිල්ලා කියනවා මේ නගරේ රැට දවලා එක එයාලත් එක්ක කතා කරලා කියනවා අපි මේ වෙන පළාතක ඉඳලා එන්නේ මේ නගරෙට අපි ආවා. කිව්වම මේ නගරේ රැට ඒ තරම් ඔයාලා තනියම ඉන්න හොඳ තැනක් නෙමෙයි. ඒක නිසා අපේ ගෙදරට ගිහිල්ලා නවාතැන් ගමු කියලා මේ අඳුරන්නෙත් නැති අමුත්තු දෙන්නෙක්ට ලොත් ආරාධනා කළා. දැන් ලොත් දන්නවද මේ වෙන්නේ විනිශ්චය කියන දේවදූතයෝ කියලා? ඒක දන්නේ නැහැ. හැබැයි ආබ්‍රහම්ට තිබුණා වගේම යහපත් ගතිගුණ ලොත් තුල තිබුණා. ලොත් ඒ විදිහට ක්‍රියා කළා. ආබ්‍රහම්ගෙන් ඉගෙනගත්ත යහපත් දේ, අමුත්තන්ට සැලකීම, ආගන්තුක සත්කාරය ආදී ආබ්‍රහම්ගෙන් ඉගෙනගත්ත දේවල් ලොත් ක්‍රියා කළා. ඒ අනුව ක්‍රියාත්මක වුණා. පැහැදිලිද? ඒක තමයි ජේසුස් වහන්සේ කියන්නේ. දැන් සමහර ඔය නව ගිවිසුමෙත් තියෙන සමහර විට ඔයාලා වෙතට එන යාචකයන් පවා දේවදූතයන් ඒ විදිහට එන්න පුළුවන්. ඔයා පිහිට වෙන්නේ දේවදූතයෙක්ට කියලා ඔයා දන්නේ නැහැ. ඒක නව ගිවිසුමේ ලියලා තියෙන එක තැනක මට ඒ තැන හරියට දැන් මතක නැහැ. එතන කියනවා සමහර විට ඔයා නොහඳුනන යාචකෙක්, ඔයා නොහඳුනන අසරණ මිනිසෙක් ඇවිල්ලා ඔයාගෙන් පිහිට ඉල්ලයි. සමහර විට එයා ඉල්ලන එකක් නෑ, ඔයාට පිහිට දෙන්න ඕන බව හැඟෙයි. ඒ වෙලාවේ ඔයා ඒ මිනිසයාට පිහිට උනාද? සමහර විට ඒ ආවේ දෙවියන් වහන්සේ නුඹව පරීක්ෂා කරන පිණිස එවපු දෙවියන් වහන්සේගේ දූතයෙක් වෙන්න පුළුවන් කියලා බයිබලයේ කියනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් ආවා සදොමේ දොරටුවෙන් ඇතුළු වුණා නගරෙට. ලොත් ඔවුන්ට කිව්වා මෙහෙ තනියම ඉන්න හොඳ නැහැ. ඒ නිසා යන් මාත් එක්ක ගිහිල්ලා අද අපේ නිවසේ නතර වෙලා කෑම වුණ හරි කාලා පහුවෙනිදා ඔයාලගේ ගමන යන්න කියලා එක්කගෙන ආවා. මුළු රෑ වීදියේ නමතිමුයි ඔවුන් ලොත්ට කිව්වා. ලොත්ට මොකද්ද කිව්වේ මේ දෙන්න? අපි ආවේ මේ විනිශ්චය දෙන්න. අපි ආවේ මේ වැඩේ කරලා ධර්මිෂ්ඨයන්ව බේර ගන්න. ඔය කතා මුකුත් කිව්වේ නැහැ. මොකද්ද කිව්වේ? ඒ දෙන්න කිව්වා ඔව්හුද නැත. මුළු රෑ වීදියේ නවතින්නෙමුයි කිව්වෝය. මේ දෙන්න කිව්වා නෑ අපි එහෙම වාගේ ගෙදරට ඇවිල්ලා කරදර කරන්න ඕනේ නෑ. අපි මේ රෑ වීදියේ නවතිලා ඉන්නම් කියලා කිව්වා. නමුත් ඔවුන්ට බොහෝසේ පෙරැත්ත කළ නිසා ඔහු වෙතට හැරී ගොස් ඔහුගේ ගෙට ඇතුල් වූවෝය. එවිට ඔහු මුහුන් නොමුසු රොටි පුලුස්සා ඔවුන්ට කෑමක් පිළියෙල කළේය. ඔවුහුද කෑවෝය. මොකද්ද වෙලා තියෙන්නේ? මේ දෙන්න ලොත්ගේ පෙරැත්ත කිරීම නිසා ගෙදරට ගිහිල්ලා ලොත් එක්ක කෑම කෑවා. මෙන්න මේ රාත්‍රියේ තමයි පැමිණෙන්නේ අර ඒ රටේ හිටපු ඒ නගරේ හිටපු අනිත් අර දුර්ජන මිනිස්සු ඇවිල්ලා
මේ අමුත්තු දෙන්නෙක් ආවා කිව්වම එයාලට ප්‍රශ්න ඇති කරන පිණිස ඇවිල්ලා මේ කවුද අමුත්තු ඇවිල්ලා තියෙනවා අපිට එයාලව එළියට ගේන්න කියලා කියද්දී ලොත් ඒකට විරුද්ධ වෙලා කියනවා එහෙම කරන්න බෑ. ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් නෑ ඒතර නෙමෙයි 19 පරිච්ඡේදයේ මීට කලින් කොටස තුන්වෙනි පදයෙන් පසුව හතරවෙනි පදේ ඉඳලා පහළට පොඩ්ඩක් කියවන්න. නමුත් ඔවුන් නින්දට පළමුවෙන් නුවර මිනිසයෝ එනම් සදොමේ මිනිසයෝ වූ සියලු දිගින් ආවා වූ තරුණයෝද මහල්ලෝද යන මුළු සෙනඟ ගේ වට කරගත්තෝය. ඉක්බිති ඔවුහු ලොත්ට හඬ ගසමින් අද රාත්‍රියේ නුඹ වෙතට ආවා වූ මිනිසයෝ කොහෙද? අප විසින් ඔවුන් ඇඳින ගන්නා පිණිස ඔවුන් අප ළඟට පිටතට ගෙන එන්නයි කීවෝය. ලොත් දොරකඩින් නික්ම දොර වසා ඔවුන් ළඟට ගොස් මාගේ සහෝදරයිනි මෙබඳු දුෂ්ටකමක් නොකරන්න. මෙන්න පුරුෂයෙකු නෑදි දූවරු දෙදෙනෙක් මට සිටිති. ඔවුන් නුඹලා ළඟට පිටත ගෙනෙන්නට ඉඩ දෙන්න. නුඹලා හොඳව පෙනෙන ලෙස ඔවුන්ට කරන්න. එහෙත් මේ මිනිස්ය හරි. එතනින් නතර කරන්න. මොකද්ද කිව්වේ? එතන නතර කරන්න. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් අර නගර හිටපු අය ඇවිල්ලා මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න යද්දී කිව්වා මේ මගේ ගෙදරට ආපු අමුත්තන්ට කරදරයක් කරන්න එපා කියලා කිව්වා. ඔයා මගේ ගෙදර මගේ දරුවෝ ඉන්නවා. එයාලට උනත් ඕන දෙයක් කරන්න. හැබැයි මගේ ගෙදරට ආපු අමුත්තන්ට මුකුත් කරන්න එපා කියලා තමයි මේ කියන්නේ. හරිද? එහෙම නැත්නම් මගේ දුවලා දෙන්නව එක්කගෙන එන්නම් කියලා නෙමෙයි මේ කියන්නේ. මේකේ අදහස තමයි අපි උනත් කියන්නේ මගේ ඕන දෙයකට ඕන දෙයක් කියන්න. ඔයා මට ඕන දෙයක් කියන්න. හැබැයි මෙයාට නම් මුකුත් කියන්න එපා කියලා කියන්නේ. අන්න ඒ වගේ අදහසක් තමයි මේ කියන්නේ. මගේ මා සතුව, මගේ ගෙදර, මගේ දරුවෝ ඉන්නෝ, මම ඉන්නෝ. අපිට ඕන දෙයක් කරන්න. හැබැයි මගේ ගෙදරට ආපු මේ අමුත්තන්ට මුකුත් කරන්න එපා කියලා ලොත් අර මිනිස්සු ඉදිරියේ බැගෑපත් වෙනවා. දැන් ඒ වෙලාවේ තමයි දේවදූතයෝ ඇවිල්ලා අර ආපු සියලු මිනිස්යන්ගේ ඇස් අන්ධ කරලා ලොත් සහ ලොත්ගේ පවුලේ අයව එතනින් පිටතට ඇදගෙන ගිහිල්ලා එයාලව නුවරින් පිටමං කරන්න කටයුතු කරන්නේ. ඒ වෙලාවේ දේවදූතයෝ අහනවා තව කවුරු හරි ඉන්නවද ඔයාලත් එක්ක පිට වෙන්න කෙනෙක් ඉන්නවද කියලා අහද්දී ලොත් කියන ඔව් මගේ දූවරු දෙදෙනාව මගේ දුවලා දෙන්න සරණ පාවා ගත්ත බෑනාවරුන් ඉන්නවා. දුවලා බැඳපු කට්ටිය ඉන්නවා. අන්න ඒගොල්ලටත් මං කියන්නම් කියලා කියනවා. උත්පත්ති 19 14 15 කියවන්න. ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනෑවරුන්ට කතා කරමින් නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න. මක්නිසාද ස්වාමීන් වහන්සේ මේ නුවර විනාශ කරන්නට යන සේකැයි කීවේය. එහෙත් ඔවුහු සරදම් කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුනේය. පහන් වනු කල දේවදූතයෝ මේ නුවර අයුතුකමෙහි නුඹ නාස්ති නොවන පිණිස නැගිට මෙහි සිටින නුඹේ භාර්යාවත් නුඹේ දූවරුන් දෙදෙනාත් කැඳවාගෙන යන්නේ කියා ලොත් ඉක්මනින් කෙරවූවෝය. හරි. එතනින් නතර කරන්න. මොකක්ද උනේ? දැන් ලොත් හිටපු නගරේ අනුව එයාගේ දුවලා විවාහ වෙලා හිටියේ කාත් එක්කද? මේ වෙනත් ජාතියක මිනිස්සු එක්ක. සදෝමේ හිටපු අයත් එක්ක තමයි ලොත්ගේ දුවලා දෙන්න විවාහ වෙලා හිටියේ. ඉතින් ලොත් ආබ්‍රහම්ගෙන් ඉගෙන ගත්ත දේවල්. ලොත් දෙවියන් වහන්සේව දැනගෙන සිටියා. ආබ්‍රහම්ගෙන් ඉගෙනගෙන. ඒ වුණා ලොත් හිටපු තැන වැරදි නිසා එයාගේ දරුවෝ විවාහ වුණේ කාත් එක්කද? මේ සදොමේ හිටපු අන්‍ය භක්තික මිනිසයන් එක්ක තමයි විවාහ වුණේ. ඒ බෑනලා දෙන්න සරදම් කළා. මෙයා මොකද්ද මේ කියන්නේ? එහෙම නගර විනාශ වෙනවද? එහෙම විනිශ්චයන් කොහෙද එන්නේ කියලා hina වුණා, විහිළු කළා. ආබ්‍රහම් ලොත් උත්සාහ කළා ඒගොල්ලන්වත් බේර ගන්න. ඒගොල්ලන්වත් මෙතනින් මුදව ගන්න උත්සාහ කළා. හැබැයි ඒක කරන්න බැරි වුණා.
ඒගොල්ලෝ කැමති වුණේ නැහැ ලොත් එක්ක එන්න. ඒ නිසා දේවදූතයෝ දෙන්නකෝ මෙයාලා කියන දේ අහන්න නැත්නම් ඔයාලා යන් කියලා ඒගොල්ලෝ පිටතට ගෙනහිල්ලා විනිශ්චය මේ නගර දෙකට ලබා දුන්නා. මේක නිසා තමන්ගේ දරුවෝ දෙන්නට දුවලා දෙන්නට විවාහක පුරුෂයන් නැති වුණා. ඒක නිසා සිදු වුණු විනාශය ඊළඟ කොටස ආරම්භ වෙද්දී ඔබට දකින්න පුළුවන්. මෝවබ් සහ අම්මෝන් කියන ජාතීන්ගේ ආරම්භය මෙන්න මේ දූවරු දෙදෙනාගෙන් තමයි ඇති වෙන්නේ. ඒක මහා විනාශකාරී සිදුවීමක්. එතන සිදු වෙනවා. ඒකට හේතුව මේ දූවරු විවාහ වුණ මේ බෑනලා දෙන්න ආවේ නැහැ. ඉතින් ලොත් ආබ්‍රහාම්ගෙන් ඉගෙනගත්ත යහපත් ගතිගුණ තිබුණා යාට. ලොත් කියන්නේ හොඳ කෙනෙක්. ඒ වුණාට එයා හිටපු තැන වැරදි. හිටපු තැන වැරදි නිසා මොකද්ද උනේ? එයාගේ දරුවෝ වෙන අන්‍ය භක්තිකයන් එක්ක විවාහයකට ගියා. ඒ වගේම එතනදී ලොත් විනාශයකට මුහුණ දෙන්නට සිදු වුණා. දෙවියන් වහන්සේ ආබ්‍රහම් සහ ලොත්ව කැඳවගෙන එද්දි ලොත්ට තමයි අවස්ථාව දුන්නේ එහෙනම් ඔයා කැමති තැනකට යන්න කියලා. එතකොට ලොත් මොකද්ද කළේ? ශාස්ත්‍රීක ලස්සන පැත්ත සදොම සහ ගොමෝරාව නිසා එයා තෝරගත්තා මම මේ ලස්සන පැත්තට යනවා කියලා. හැබැයි ආබ්‍රහම් දෙවියන් වහන්සේට ඉඩ දීලා හිටියා. දෙවියන් වහන්සේට ඉඩ දීලා මුකුත් නැති කානාන් වල නතර වුණා. මේ ආබ්‍රහම් සහ ලොත් අතර ප්‍රශ්නයක් ඇති වෙච්ච විදිහ ඔබ දන්නවනේ මීට පෙර පරිච්ඡේද කියවලා බලන්න. මෙයාලගේ බැටළුවන්ට කන්න දෙද්දී ප්‍රශ්නයක් ඇති වුණා. ලොත්ගේ පිරිසයි ආබ්‍රහම්ගේ පිරිසයි අතරේ මෙතන එක තැන තනකොළ මදි නිසා එයාලා අතරේ ප්‍රශ්නයක් ඇති වෙලා මේක අපිට මෙහෙම එකට යන්න බෑ කියලා ලොත් කියද්දී ආබ්‍රහම් කිව්වා එහෙනම් ඔයා තීරණය කරන්න ඔයා කොයි පැත්තටද යන්නේ ඊට පස්සේ ඉතුරු වෙන පැත්ත මං තෝරගන්නම් කියලා කිව්වා. දෙවියන් වහන්සේට ආබ්‍රහම් තමන්ට දෙන දේ දෙවියන් වහන්සේට බාර කරා. මට හරි ඉතුරු වෙන මොකක් හරි දෙවියන් වහන්සේ ලබා දෙන දේ මට ලැබෙයි කියලා දෙවියන් වහන්සේට බාර කරා. හැබැයි ලොත් තමන්ගේ ඇස්වලට පෙනෙන ප්‍රමාණයට ලස්සන සදොම සහ ගොමෝරාව තෝරගත්ත මං එහෙට යනවා කියලා. දැන් එහෙට ගියපු ලොත්ගේ ජීවිතය සහ දෙවියන් වහන්සේට බාර වෙලා මෙහි නතර වුණ ආබ්‍රහම්ගේ ජීවිතය බලන්න. පසු කාලීනව ආබ්‍රහම්ට විශාල හමුදාවකුත් ගොඩනගා ගන්න පුළුවන් වුණා. ආබ්‍රහම් ශාස්ත්‍රීක වුණා. ආබ්‍රහම් ශාස්ත්‍රීක නැති දේශයේ ශාස්ත්‍රීක කළා. එයා රජ කෙනෙක් වගේ හිටියා ඒ දේශේ. හැබැයි ලොත්ට මොකක්ද උනේ? අන්තිමට එයාත් හොඳ කෙනෙක් තමයි. ඒ වුණාට අන්තිමට එයාට තිබුණු දේවලුත් නැති වෙලා නගරෙන් පිටට එන්න වුණා. එයාගේ බිරිඳ ආයේ පිටිපස්ස හැරෙන්න ගිහිල්ලා එයා ලුණු කණුවක් වුණ කතාව මේ පරිච්ඡේද ඉදිරියේදී කියවන්න පුළුවන් ඔබට. ඒ වගේම දුවලා දෙන්නට එයාලා විවාහ වුණ බෑනලා නැති වුණා. විනාශයක් කරහා ලොත්ට යන්න සිදු වුණා. ඇසට පේන ප්‍රමාණයෙන් වැඩ කරලා. ආබ්‍රහම් මොකද්ද කළේ? හරි. ලොත්ට ඕන මේ ටික නම් ඒක දීලා දැම්මා. අන්න ඒක නිසා තමයි ඔබටත් කියන්නේ අනිත් මිනිස්සු ඇවිල්ලා බලෙන් දෙයක් Tamanට ඕන මට මේකම ඕන කියලා උදුර ගන්න හදනවා නම් ඒ උදුර ගන්න හදන අයට දීලා දාන්න. ඒ කට්ටියට දීලා දාන්නකො. දැන් ලොත් කියද්දි මට මේ පැත්ත ඕන මට මේ සදොම ගොමෝරාව ඒ පැත්ත ශාස්ත්‍රීකයි මට මේ මුකුත් නැති කානාන් වල ඉන්න බෑ කියද්දි ආබ්‍රහම් කෝ හරි. එහෙමනම් ඔයා තෝරගන්න. ඒ පැත්තට යන්න කියලා. දැන් ඔබටත් එහෙමයි. ඔබේ දෙයක් කවුරුහරි උදුරගෙන එනවා නම් ඔබ දෙවියන් වහන්සේට බාර වෙලා කියන්නේ. හරි ඒ උදුරන කෙනාට ඒක දීලා දාන්න. ඔබ ඇහැට පේන විදිහට තීරණ ගන්න යන්න එපා. මේක හොඳයි, ලස්සනයි, හොඳ පළාතක්, හොඳ දෙයක්, මේ විදේශ රටවල් හොඳයි, මේ මං මේ රැකියාව අතහැරලා මේ රැකියාවට ගියොත් හොඳයි, මේකේ ආදායම වැඩි ආදායම හොඳයි. ඒ ඔයා මෙච්චර කල් දන්න දේවල්, ඔයාගේ ඇහැට පේන, හිතට දැනෙන විදිහට පෙනෙන පරාසය අනුව තීරණ ගන්න එපා. ලොත් Tamanට හැඟෙන දැනෙන පේන ප්‍රරාසය තුල තමයි තීරණ ගත්තේ. ඔයගොල්ලෝ මෙහෙම තීරණ අරගන්න එපා. ඇහැට පේන විදිහට තීරණ ගන්න එපා. දෙවියන් වහන්සේ කියන දෙයට යටත් වෙන්න. ඔයාට හිතෙයි සමහර දේවල් මෙහෙම කළොත් තමයි හොඳ. මට මේක හරියන්නේ නැහැ. මම සේවය අතහැරලා රැකියාවකට ගියොත් හොඳයි කියලා ඔයාට හිතෙයි. ඔයාට හිතේ නැත්නම් මේක හරියන්නේ නැහැ. මගේ මේ පවුලත් එක්ක එකට ඉඳලා හරියන්නේ නැහැ. මම මේ පවුලෙන් වෙන් වෙලා වෙන තැනකට ගියොත් හොඳයි කියලා ඔයාට හිතෙයි. ඒ ඔයාට හිතන විදිහ. ඔයාට හිතේ ඔයාගේ පවුලෙන් වෙන් වෙලා විදේශගත වුණොත් හොඳයි කියලා ඔයාට හිතෙයි. ඔයාට පේනවා ලස්සන දේවල් පේනවා. මෙහෙම කළොත් හොඳයි කියලා.
හැබැයි ඒ ඔබට පේන පරාසය තුල තීරණ ගන්න එපා. ලොත් එවැනි දෙයක් කරන්න ගිහිලා බලන්න එයාට සිදුණු දේ. සමහර විට ඔබ හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ලොත් කියන්නේ හොඳ කෙනෙක් වුණාට බලන්න එයාට මූණ දෙන්න උන ප්‍රශ්න තමන් ගත්ත තීරණය, තමන්ගේ තෝර ගැනීම අනුව මොකක්ද උනේ? එයාලා අන්තිමට වෙන අන්‍ය භක්තික විවාහයකට දරුවෝ ගිහිල්ලා ලොකු විනාශයකට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ වගේම උත්පත්ති 19 වන පරිච්ඡේදයේ 17 කියවද්දී අපිට එහි විස්තර වෙනවා. ඔවුන් පිටතට ගෙනා කල්හි උන්වහන්සේ කතා කොට නුඹේ ප්‍රාණය ගලවා ගන්න දුවපන්න ආපසු නොබලන්න සමභූමියෙහි කොතනවත් නැවතී නොසිටින්න නාස්ති නොවන පිණිස කන්දට දුවපන්නයි කීසේක. ලොත්ට කියනවා දැන් දුවන්න කන්දට, විනිශ්චය එන්න යන්නේ. විනිශ්චය සදොමට එනවා. ඒක නිසා නුඹලා ප්‍රාණ ගලව ගන්න පිණිස කන්දට දුවන්න කියලා දේවදූතයෝ මේ ලොත්ට කිව්වා. එයා ඉතින් ගියා එතනින් පිටමං වෙලා ගියා. 27 වෙනි පදේ ආබ්‍රහම් අලුයම් වේලෙහි නැගිට ස්වාමින් වහන්සේ ඉදිරියෙහි තමා සිටි ස්ථානයට ගොත් සදොම සහ ගොමෝරාද සමභූමියෙහි මුළු දේශයේ දෙස බැලුවේය. බලව ඒ දේශයේ ධූමය උඳුනක ධූමය මෙන් නගිනවා දුටුවේය. අවද දෙවියන් වහන්සේ සමභූමියෙහි නුවරවල් විනාශ කරන කල්හි දෙවියන් වහන්සේ ආබ්‍රහම් සිහිකොට ලොත් විසූ නුවරවල් විනාශ කරද්දී ඒ විනාශයේ මැදෙන් ලොත් පිටතට යවුසේක. ලොත්ව පිටතට යවුවා. හැබැයි එයා කරපු දේවල් අනුව ලොකු විනාශයන් දැනටමත් වෙලා ඉවරයි යාගේ ජීවිතේ. නෝනා නැති වෙලා, දරුවන්ගේ මහත්තුරු නැති වෙලා, එයාට තිබුණු දේපල, එයා හිටපු නිවස ඔක්කොම නැති වෙලා ලොත් විතරක් ඉතින් බේරුණා. බේරුණාට විනාශය වෙලා ඉවරයි. දැන් උදුමක ධූමය වගේ මේ ගොමෝරාව සදම විනාශ වුණු බව මේ විස්තර වෙනවා. මේ වගේම කතාවක් තියෙනවා උදුනක දුමක් වගේ නැගෙන කතාවක් එලිදරව් පොතේ විස්තර වෙනවා. දැන් මේ කියන්නේ සදොමට ගොමෝරාවට ආපු විනිශ්චයනේ. මේ බඳුම විනිශ්චයක්. මේ ලෝකයට පැමිණෙන විදිහ විස්තර වෙනවා එලිදරව් පොතේ. ඒකේ කියනවා ඒ මහත් නුවරවල් වල දුම හරියක උඳුනක ධූමය වගේ ඉහළට නැගෙන දවස පැමිණෙනවා. විනිශ්චය පැමිණෙනවා. ජේසුස් වහන්සේ ඒ කාලේ අපිට කිව්වේ මොකද්ද? මේ දේවදූතයෝ දෙන්න මෙන්න මේ ලොත්ට කියපු කතාව. පසු නොබලා සමභූමියෙහි නොනවති නාස්ති නොවන පිණිස කන්දට දුවපන්නයි කීසේක. ලොත් මේ නගරවල තිබුණු ලස්සන සැප සම්පත් බලලා එතෙන්ට ආවා. හැබැයි නගරවලට විනිශ්චය එනකොට එයාලට එතනින් දුවන්න වුණා කන්දට. අන්න ඒක නිසා තමයි ජේසුස් වහන්සේත් කියන්නේ මේ ලෝකයේ දේවල් සමග මිශ්‍ර වෙලා ලෝකේ සැප සම්පත් හොයාගෙන ඔබට ඇහැට පේන්න විදිහට ඒ දේවල් සමග මිශ්‍ර වෙලා ඉන්න එපා. යෙරුසලම හිටපු වැසියන්ට ජේසුස් වහන්සේ කිව්වේ ඒකනේ. යෙරුසලමට විනාශය එනවා. ඒ නිසා කඳු වලට පලා යන්න කියලා කලින්ම උපදෙස් දුන්නා. විනාශය එනවා. පලා ගියපු අය ඒකෙන් ඒ සදොමයි ගොමෝරාවේ තිබුණු විනාශයෙන් වෙන් වෙලා කිසි දෙයක් නැති තැන නිකං දෙවියන් වහන්සේ කියපු දේ අනුව ජීවත් වෙලා උන්වහන්සේත් එක්ක ජීවිතේ ගොඩනගා ගත්ත ආබ්‍රහම් පිටතට වෙලා සදොමේ සහ ගොමෝරාවේ විනාශයේ බලාගෙන හිටියා. දැන් මෙතන 27 වෙනි පරිච්ඡේදයේ ඒක තමයි විස්තර වෙන්නේ. ආබ්‍රහම් උදේ පාන්දර නැගිටලා අලුයම් වේලේ ස්වාමින් වහන්සේ ඉදිරියේ තමා සිටි ස්ථානයට ගොස්. ඒ කියන්නේ උදේ පාන්දර ස්වාමින් වහන්සේගේ පාමුලට යාඥාවට ගිහිල්ලා බලනකොට මොකද්ද උනේ? සදොම සහ ගොමෝරා භූමිය දේශ බැලුවා. ඒ දේශයේ ධූමය උඳුනක දුමක් වගේ ඇවිලෙනවා දැක්කා ආබ්‍රහම්. ආබ්‍රහම්ට විනිශ්චය මුකුත් බලපෑවේ නැහැ. ආබ්‍රහම්ට විනිශ්චය ආවේ නැහැ. විනිශ්චය ආවේ මේ විනාශය තිබෙන තැනට. ඒකෙන් වෙන්වුණු මිනිස්සු ඒක දිහා බලාගෙන දුක් වුණා මේ බලන්න වෙන විනාශය. කොච්චර ලස්සනට තිබුණු නගරද? කොච්චරට හොඳට තිබුණු සදොමද මේ විනාශ වෙන්නේ කියලා ආබ්‍රහම් පිටතට වෙලා බලන් හිටියා. හැබැයි ඒක අස්සේ ගිහිල්ලා මිශ්‍ර වුණ ලොත්වත් ගලව ගත්තා. හරිද? ඒකයි අපි ආඥා කරන්නේ ලෝකෙට බද්ධ වෙලා ලෝකෙට මිශ්‍ර වෙලා ඉන්න අය වෙනුවෙනුත් අපි ආඥා කරන දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ කරුණාව දක්වලා මේ ලෝකෙට එන විනිශ්චයදී යාලවත් ගලවයි. හැබැයි එයාලගේ ගොඩක් දේවල් නැති වෙලා තමයි එතනින් එළියට එන්න වෙන්නේ. මේ ආබ්‍රහම් මොකද්ද මෙතන කියන්නේ? දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ හඬ අහලා තවද දෙවියන් වහන්සේ සම භූමියෙහි නුවරවල් විනාශ කරන කල්හි දෙවියන් වහන්සේ ආබ්‍රහම් සිහි කොට ලොත් විසූ නුවරවල් විනාශ කරද්දී ඒ විනාශයේ මැද්දෙන් ලොත් පිටතට යවුසේක. ආබ්‍රහම්ගේ ආඥාවට ඇහුම්කන් දීලා
නගර විනාශ වෙද්දී ලොත්ව එළියට ගත්තා. ලොත් විතරයි ඇත්තටම ඉතින් හරියට එළියට ආවේ. ඇයි? එයාගේ ගොඩාක් විනාශයක් වෙලා. නෝනා නැහැ, දීපල නැහැ, එයාගේ නිවස නැහැ, එයාගේ දරුවන්ගේ මහත්තුරු නැහැ, කවුරුවත් නැතුව එයා තනියම ගිහිල්ලා ඈත ප්‍රදේශයක තනියම ජීවත් වෙන්න සිදු වුණා ඊට පස්සේ. ඒක නිසා තමයි ඔබටත් දැන් මේ කියන්නේ මේ ලෝකය විනාශයට යන්න හදන්නේ. මේ ලෝකෙට විනාශය එනවා දෙවියන් වහන්සේගෙන්. විනිශ්චයක් එනවා. මේකත් එක්ක ගිහිල්ලා ලෝකේ ලස්සන දැක්කා කියලා ඒකට ගිහිල්ලා බද්ධ වෙලා ඒකේ තියෙන ආදායම් ගන්න, ඒකේ පඩි අරගන්න, ඒකේ තියෙන නගරවල ලස්සන භුක්ති විඳින්න, ඒ ලෝකේ දේවල් වලට ඔයාලා යන්න එපා කියලා කියන්නේ ඒකයි. එතනට ගියොත් දැන් අපි ඒත් යාඥා කරනවා. ලෝකෙට මිශ්‍ර වුණු අයව උදෙසාත් අපි යාඥා කරනවා. එයාලට පිටතට එන්න පුළුවන් වෙයි. හැබැයි ඒ එනකොට ලොකු විනාශයක් වෙලා ඉවරයි. ඉතින් මේ වගේම තමයි අන්තිමට වෙන්නේ. ඒ අන්තිමට වෙන එක එලිදරව් පොතේ කියලා තියෙනවා. ඔයාලට කියවලා බලන්න පුළුවන්. දැන් ආබ්‍රහම්ගේ කතාව තුල අපි මේ දේවල් අපි පියවරෙන් පියවරට අධ්‍යයනය කරගෙන ආවා. මේ දේවල් තුලින් දැන් ඔබ ආබ්‍රහම්ගේ ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් ලබන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ අධ්‍යයනය කරපු පරිච්ඡේද තුලින් ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ ඔබට ඒ තුලින් කතා කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් ආබ්‍රහම්ට වැරදුනත් දෙවියන් වහන්සේ ආව ගොඩනගපු විදිහ, පසුව යටහත්ව දෙවියන් වහන්සේත් එක්ක දැඩි සම්බන්ධතාවයකට ආබ්‍රහම් ගියපු විදිහ. හැබැයි ලොත් ලෝකේ ලස්සන දැකලා ගිහිල්ලා එතන තිබුණු විනාශයට අහු වෙච්ච විදිහ. ඒ ලෝකේ දේවල් වලින් වෙන් වුණු ආබ්‍රහම් ලෝකෙට විනිශ්චය පැමිණෙද්දී ඒ විනිශ්චයෙන් බේරිලා පිටත ඉඳගෙන ඒ දෙස බලපු විදිහ. ආබ්‍රහම්ගේ යාඥාවටත් දෙවියන් වහන්සේ උත්තර දීලා ලොත්ව පිටතට කැඳවපු විදිහ අපි අධ්‍යයනය කළා. හැබැයි එහෙම පිටතට කැඳෙව්වත් මොකක්ද උනේ? ඒ කැඳවන වෙලාවේ ලොත්ගේ ජීවිතේ ලොකු විනාශ ගොඩක් වෙලා ඉවරයි. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ දෙන දේ මත රැඳී සිටින්න. ලෝකයේ දේට ඇලුම් වෙලා ඒවත් ගිහිල්ලා බද්ධ වෙන්න යන්න එපා. ඒ වගේම තමයි ඔබ දෙවියන් වහන්සේ ඔබට ඉගැන්වූ යහපත් ගතිගුණ සහිතව ක්‍රියා කරන්න. දැන් ලොත්ව බේරගන්න දේවදූතයෝ දෙන්න ආවත් මෙතන ලොත් එයාලව තමන්ගේ නිවසට පිළිගත්තේ නැත්නම් ලොත්ට මේ බේරීම ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන්න කට්ටිය එවලා ඇති. ඔබට උදව් එවලා ඇති. හැබැයි ඔබේ ගතිගුණ කොහොමද? බලන්න ලොත් මේ දේවදූතයෝ දෙන්න දේවදූතයෝ කියලා අඳුරන්නේත් නැතුව එයාලට සැලකපු විදිහ. එහෙම සලකපු නිසා තමයි එයාලට ඒ දේවදූතයෝ දෙන්න පස්සේ උදව් කළේ. විනිශ්චයක් දෙන්න ආපු බවක් එයාලා දැනගෙන හිටියේ නෑ. ආබ්‍රහම්ට තිබුණු යහපත් ගතිගුණ ලොත් තුලත් තිබුණා. ඒ නිසා දැන් ඔබටත් මෙහෙමයි. දැන් ඔබේ යාඥාවලට දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවා සමහර විට. හැබැයි ඒක දෙන්නේ පරීක්ෂණයක් තුලින්. හරි. ආබ්‍රහම් කිව්වනේ ලොත් කියන්නේ යහපත් කෙනෙක් කියලා. ලොත් ධර්මිෂ්ඨ කෙනෙක් කියලා කිව්වනේ. දෙවියන් වහන්සේ මොකද්ද මේ කළේ? හරි එහෙනම් අපි බලමු ඇත්තටම ලොත් ධර්මිෂ්ඨද? සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් ආවා නගරෙට. ආබ්‍රහම් කියපු විදිහට ඇත්තටම ලොත් ධර්මිෂ්ඨද? ඇත්තටම ලොත් ධර්මිෂ්ඨ බව දෙවියන් වහන්සේ පරීක්ෂණයක් කරලා දැනගත්තා. නොහඳුනන මිනිස්සු දෙන්නෙක් නගරයට ආවම ඒ නගරේ විනාශය ගැන ලොත් දන්න නිසා ඒගොල්ලන්ව කැඳවගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර නතර කරගෙන කන්න බොන්න දුන්නා. එයින් තමයි මේ පරීක්ෂණය ජය ගැනීමත් සමග තමයි ලොත් ගැලවීම මේ නගරයෙන් ලැබුණේ. ලොත් හොඳ කෙනෙක් බව තහවුරු වුණා. ඒ වුණත් හොඳ කෙනෙක් වුණත් ඔහු වැරදි තැනක හිටපු නිසා, වැරදි තෝරා ගැනීමක් කරලා තිබුණු නිසා එයාට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වුණා. අපි දෙවියන් වහන්සේට මේ සියල්ල ගැන ස්තුතිවන්ත වෙලා අපිට මේ තුලින්
තවදුරටත් කාරණා පහදා දෙන්න කියලා මේ සතියේ ඔබ මේ පරිච්ඡේද සම්පූර්ණයෙන් කියවන්න. අධ්‍යයනය කරන්න මෙහි සිදු වුණු දේවල්. ඒ තුලින් දෙවියන් වහන්සේ ඔබට කතා කරાવી. නිකං දෙවියන් වහන්සේ කියන්නේ මොනවද කියලා අහන්න යන්න එපා. දැන් මේ සතියේ මේ පරිච්ඡේද කියවන්න. ඔබට මේ පරිච්ඡේද තුලින් දෙවියන් වහන්සේ යම් කාරණා මඟ පෙන්වලා උගන්වාවි කියලා දෙමු. වචනයේ තුලින් මඟ පෙන්වීම මුලින්ම ලබා ගන්න. ඒ විදිහට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්න පුරුදු වෙන්න දේව වචනයේ තුලින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ පාමුලට ගමන් කරමු.